අද අපි මේ සකස් කරලා තිබෙන ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳව සාකච්ඡා කරන්නටයි රැස්ුනේ. හෙටත් අනිද්දාත් ඒ සඳහාම කාලය කැප කරන්න සූදානම් වෙලා තිබෙන්නේ. දැන් මේ පනත පිළිබඳව සහ පනතේ අවශ්‍යතාව පිළිබඳව සෑහෙන කරුණු අනුශාසනා මගින් පැහැදිලි කළා. අප දැන් ඇත්ත වශයෙන් කළ යුතු කාර්යය දැන් ආපාතට සකස් කරන ලද පනතක් ලැබිලා තිබෙනවා. පුදුම තරම් කැප වෙලා හරිම විශේෂ මාංශ වෙලා අපේ අබේතිස්ස නායක හාමුදුරුවෝ කුමාර කශ්‍යප හාමුදුරුවෝ වැනි හාමුදුරන් වහන්සේලා හරිම ඕනකමකින් මේ පනත සකස් කරලා තියෙනවා. අපට තිබෙන්නේ මේ වෙලාවේ මේ පනත පරීක්ෂණයට ලක් කළා ඉවර වෙලා මේක ගත යුතු ඒවා මොනවද? එහෙම නැත්නම් සකස් කළ යුතු ඒවා මොනවද? එහෙම නැත්නම් අලුතෙන් ඇතුළත් කළ යුතු දේවල් මොනවද? ආදී වශයෙන් සලකා බලලා අදහස් ඉදිරිපත් කිරීමෙන් තමයි මේ කාර්ය සාර්ථක කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා දැන් උදේවරුේ කාලය ගත වුණා. කාලසටහන අනුව තවත් අපට කතා කරලා සාකච්ඡා කරන්න වෙලාව තියෙන්නේ විනාඩි 27ක් පමණයි. උදේවරුේ කාලයෙන් ඉතුරු වෙලා තියෙන මේ පනත ගැන කතා කරන්න තා විනාඩි 27ක් පමණයි. මේ වැඩමල ඉන්න හාමුදුරන් වහන්සේලා සේරම මහා බුද්ධිමත් ත්‍රිපිටකධාරී උගත් හාමුදුරන් වහන්සේලා ඒ වගේම ගිහි පින්වතුනොත් ඒ වගේමයි. උන්වහන්සේලාට තියෙන අදහස් ප්‍රකාශ කරන්න කල් ගත කරනවා නම් දවස් 3 නෙමෙයි මාස 3ක් ගියත් තව ඉතුරු වෙනවා කරුණු ඉදිරිපත් කරන්න. ඒක නිසා මම මේ සභාවට යෝජනා කරනවා දැන් මේ අපිට පනතක් අතර දීලා තියෙනවා. ඒක නිසා මේ පනතේ වගන්ති අපි පිළිගන්නවද? සමහර ඒවා සකස් කරන්න ඕනද? එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරනවද ආදී වශයෙන් සලකා බැලීමයි කරන්න තියෙන්නේ. මට හිතෙනවා මේ කාර්ය ඉක්මන් කර ගැනීම සඳහා පළමුවට පනත අතේ තියාගෙන පනතේ දැන් පනතේ වගන්ති මං හිතනවා 44ක් විතර තියෙනවා වගන්ති. පිටු 37ක්ද කොහෙද තියෙනවා මේකේ. ඒක නිසා මේක අර්ථවත්ව ක්‍රමවත්ව වැඩදායකව මේ සාකච්ඡා වාරයේ නිමාවට පත් කරන්න නම් පනත අතේ තියාගෙන පළවෙනි වගන්තිය ගැන මොනවද කියන්න තියෙන්නේ. ඒ ගැන කරුණු සභාවේ ඉන්න හාමුදුරන්ට අවස්ථාව දෙනවා පළවෙනි වගන්තිය ගැන මොනවද කියන්න තියෙන එක. දෙවෙනි වගන්තිය ඊළඟට ගන්නවා. අරගෙන ඒ ගැන කරුණු විමසන්නට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා. වෙන වෙන ත්‍රිපිටකයේ තියෙන කාරණාවල් කතා කරන්නවත් වෙනත් බාහිර කාරණාවල් කතා කිරීමෙන් තොරව මේ තියෙන පනත පිළිබඳව පනතේ කරුණු පිළිබඳව ඔබ වහන්සේලාගේ අදහස් අපේ පින්වත් මහත්මයාගේ අදහස් ඉදිරිපත් කළොත් වැඩදායක සාකච්ඡා වාරයක් අනිද්දා වෙනකොට අපට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා පළමුවට ඔබ වහන්සේලා දක්වන්න මා කරපු යෝජනාව හොඳද නැත්නම් අපි මෙහෙම කතා කර ඉන්නවද? පනත අරගෙන එකින් එක අරගෙන සභාවේ සංශෝධන තියෙනවා නම් ඒවා සඳහන් කරමින් ඉදිරියට යන එක මගේ අදහසයි හොඳයි කියලා. ඒ නිසා මේ ගරු සභාව ඒ අනුමත කරනවද නැත්නම් තවත් වෙන යෝජනාවක් කරන්න තියෙනවද කියලා කරුණාකරලා කියන්න. නෑ ඒ කරමු. දැන් මෙහෙමයි මං හිතනවා සමස්තයම ගත්තොත් දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේලාගේ අදහස් ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා මුලින් දැනුම් දීමක් කළා. ඒතර අද දවසේ ලිඛිතව නැත්නම් වාචිකව උනාට කමක් නැහැ. කෙටියෙන් අදහස් දැක්වීමක් ස්වාමීනි සමස්තයම කළොත් නේ. එකින් එක ගත්තොත් තමන්ගේ ළඟ තියෙන සංශෝධනය ඉදිරිපත් කරන්න පුළුවන්. සංශෝධනය විතරක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට කෙටි කාලයයි. එහෙමයි. දැන් අදහස් එතකොට එකින් එක කියනවද සමස්තය කියනවද? අපේ ආන්නේ පොඩ්ඩක් ඉන්න. අපේ ආන්නේ පළවෙනි අංකය ඒක තමයි මේක එච්චර දුරට වැඩි වෙයි යන්න. එකින් එක ගන්න. නමයි ආයතනෙ කියන නම ආයතනය කියන්නේ. මීට සහභාගී වෙන විද්වතුනි මම ත්‍රිපිටක සංරක්ෂණ සභාවේ සමාජික පත්මලාන ධර්ම පරිශනාලයේ ඉන්න හැගොඩ විපස්සී හාමුදුරුවෝ මට විනාඩි 5ක් ගන්න ඊට වැඩි වුණාට කමන්නේ නැහැ. 5ක් දෙන්න මම ප්‍රවේශයක් ගන්නම් මේ විදියට. තේරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනත බුදුරජාණන් වහන්සේ වදාළේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යනුවෙන්
මේ න්‍යාය වාක්‍යයක් මෙය න්‍යායාවයයක් උදාහරණයක් ඒ එක්කම උදාහරණාව යවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ හේතුඵල වාදයයි. පශ්චාත්කාලීන න්‍යායවාදීන් දිනාග්ගපාද ආදී න්‍යායාචාර්යවරුන් මෙය විවිධ විදියට ථේරවාද සහ මහායාන සම්ප්‍රදායවල විවරණය කළා. ප්‍රතිඥා හේතු උදාහරණ උපනය නිගමන වශයෙන් මෙන්න මේ කරුණු දෙක මේ කරුණු පහ පංචාවයව මේ පහ ථේරවාදයේ එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කියලා හම්බෙ තියෙන හේතුඵලවාද වශයෙන් මම මේ අර කලින් කී පහටය මේ අවයව වලට විග්‍රහ කරන්නම්. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ප්‍රතිඥාව අහං නිරෝධ ධම්මෝමි මම නැති වෙන සුළු වෙමි. හේතුව සමුදය ධම්මතෝ ඇති වෙන සුළු හේයින්. උදාහරණය යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යම් කිසිවක් ඇති වෙන සුළුද ඒ සියල්ල නැති වෙන සුළුයි. උපනය අහම්පි සමුදිතෝ හෝමි මමද ඇති වූෙක් වෙමි. නිගමනය තස්මාහං නිරෝධෝමි ඒ නිසා මමද නැති වෙන සුල්ලෙක් වෙමි. මේ අනුව මේ හේතුඵලවාදී අනුව ප්‍රතිඥා උපනය නිගමන කියන්නේ ඵලයයි. හේතු කියන්නේ හේතු උදාහරණ දෙකයි. මම මේ හේතුවක් වශයෙන් කරගන්නේ මේ පරත සම්බන්ධවයි. මේ නිසා ප්‍රතිඥා වර්තමාන පනත් කෙටුම්පත් කුමන්ත්‍රණ සහිතයි. ප්‍රතිඥාව වර්තමාන කෙටුම්පත් කුමන්ත්‍රණ සහිතයි. උදාහරණ කොතලාවල විශ්වවිද්‍යාල පනත පනත් කෙටුම්පත සේය. උපනය තේරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතත් එසේය. නිගමනය තේරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතක් පතට විරුද්ධ විය යුතුයි. හේතුඵලවාදී න්‍යාය හේතුව සහ උදාහරණය හේතු ප්‍රතිඥා උපනය ඵලය. ඇයි මෙහෙම කියන්නේ? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ත්‍රිපිටකයේ ජාති කුරුමයක් කළා. විරෝධය තා මැද්දේ එය කළේ එතුමා නොමග යවපු පිරිසක්. කොහොම වුණත් එතුමා 2019 ජුනි 30 වෙනි දින ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් පත් කළා. 30-40 ගණනකින්. මමත් එහි සමාජිකයෙක්. මෙතන ඉන්න බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතකොට ඒ පනතේ ආරම්භක රැසිය තිබුණා අපේ මැදගොඩ අබේතිස්ස හාමුදුරුවන්ගේ පන්සලේ. ඒ අවස්ථාවේදී මේ පනත සම්බන්ධව කතා කිරීමේදී මම ඉදිරිපත් කළා ත්‍රිපිටකයට පනත් ගේන්න බෑ කියලා. කොහොම හරි අවසානයේදී අනුකමිටුවක් පත් කළා. ඒ අනුකමිටුව මේ වගේ පනතක් හැදුවා. අනුකමිටුවේ යුතුයකම මහ කමිටුවට ඉදිරිපත් කරන එකයි මහ කමිටුවට ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා මේක කුමන්ත්‍රණයක්. හේතුඵලවාද න්‍යාය අනුව මේක කුමන්ත්‍රණයක්. ඇයි ඉදිරිපත් කළේ නැත්තේ? ඉදිරිපත් නොකොට විවිධ වේදිකාවන් හැදුවා. ඊගාව දැන් අපට ලේකම්තුමා නෑ මේ කරුණ කියන්නම්. ලේකම්තුමා ලියුමක් කියවනවා 2021 7/29 වෙනිදා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උසස් නිලධාරී මහත්තයෙකු අපිට මේක ගෙනත් දුන්නා. මේකේ තියෙන්නේ ත්‍රිපිටක සංරක්ෂිත පනතක්. එතකොට පනතක් තියෙනවා. අපි නොදන්න උනාට මම දන්නේ අපේ ගුරුවරු මෙතන ඉන්න මට ගොඩක් උගන්වපු සංරක්ෂිත කියන්නේ කෘදන්ත පදයක්. ඒකට කරපු එක. සංරක්ෂිත. මේකේ
වෙලාව දාලා නැහැ. මට වෙලාව දාලා නැහැ. අද උදේ 4ට නැගිටලා මම පරචිත්ත විඥානයේ තියෙන කියලා මම බැලුවා බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දුරන්තර දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්තයා පිළිබඳව බැලුවාම සම්මන්ත්‍රණ ශාලාවේ තියෙන්නේ උදේ 9ට. ඒ නිසා පර අනුන්ගේ චිත්ත දැනගැනීමේ විඥානන ඥානය වර්තිය කියලා මම දැනගත්තා. මේකල එක මොකුත් නැහැ. මේ පනත ඒවප පනතේ තියෙන්නේ ත්‍රිපිටක සංග්‍රහ තේරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනත. තේරවාද ත්‍රිපිටක. දැන් මෙතන කියවෙන්නේ තේරවාදය අයින් වෙච්ච එකක්. ඒ නිසා නිගමනය මේ පනත කුමන්ත්‍රණයක් කියන එක වැරදිද? කවුද හැදුවේ? හරි. ඒ නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් තව ගොඩක් දේවල් තියෙනවා කියන්න මම මේ නිසා මෙතනින් අවසන් කරනවා. මේ පනතක් ත්‍රිපිටකයට පනතක් ගේන්න බෑ. හේතු විමසන්න. ත්‍රිනිකායික පරම පූජනීය වන්දනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම සම්භාවනීය ගිහි බෞද්ධ පින්නතුනි, ඊටාම වැදගත් අවස්ථාවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි මේ පනත අද උදේ තමයි අපිට මෙතනට ආවට පස්සේ ලැබුණේ. ඒ නිසා මේක එකින් එක වෙන වෙනම සමීක්ෂණය කළ අධීක්ෂණය කළ නිරීක්ෂණයක් දෙන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ඒ වුණත් අපි මේ ගැන යම්කිසි අවබෝධයක් තිබෙන නිසා තාම කෙටියෙන් විනාඩි 5ක් ඇතුළත ඒ අදහස් ටික ප්‍රකාශ කරන්න කැමතියි. ඒ සම්බන්ධයෙන් කිසි කෙනෙකුට අගෞරවයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ මහාචාර්ය මෙතකොට අබේති සාන්ද්‍රු කරුණ පැහැදිලි කළා. උන්වහන්සේ බොහොම වැදගත් කාරණයක් කිව්වා. මේ පනත සම්මත වුණත් නුනත් කියන වචනේ ඒක බොහොම වැදගත් වචනයක්. ඒ වගේම අපේ මහාචාර්ය අතිගෞරවනීය කොටපිටිය රාහුල අනුනායක හඳුරුවොත් තා වැදගත් අදහස් කීපයක් ප්‍රකාශ කළා. ඒ සියල්ලටම ගරු කරමින් මම ඉතාම කෙටියෙන් මගේ අදහස විතරක් ප්‍රකාශ කරන්න කැමතියි. මේ යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත බුද්ධ දේශනාවට ගාක් අනුකූල නොවන බව ඉතා ගෞරවයෙන් සඳහන් කරනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියත් 12 වෙනි වගන්තියත් 14 වෙනි වගන්තියත් 118 වෙනි වගන්තියත් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කළයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ත්‍රිපිටක සංරක්ෂණ පනත අන්‍යාගමිකයින්ට වැරදි පූර්ව ආදර්ශයක් දෙනවා. මේ නිසා බයිබල් සංරක්ෂණ පනතක් ආවොත් කුරාන සංරක්ෂණ පනතක් ආවොත් අපට ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. මොකද ਸਰව බලධාරී දෙවියන් වහන්සේ තමයි ලෝකෙ මැව්වේ කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒගොල්ලෝ පනතක් ගන්නලා කිව්වොත් මේකට විරුද්ධ වෙන කට්ටිය හිසකසා දානවා කියලා ඒකට අපට බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඊටාම ගෞරවයෙන් කාටවත් අපහාසයක් උපහාසයක් නොවේවා. මේක හදපු යැත්තෝ සමහර වෙලාවට අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ ඒ වගේම බුද්ධඝෝෂ හාමුදුරුවන්ටත් වඩා ත්‍රිපිටකය දන්නවා කියලා හිතාගෙනයි මේ පනත නිර්මාණය කළා තියෙන්නේ කියන කාරණයක් අකමැත්තෙන් හරි කියන්න සිද්ධ වෙනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා වගේ පාලකවරුන් නොමගවලා වැරදි උපදෙස් දීලායි මේ පනතෙන් නිර්මාණය කරු බවක් පෙනී යන්නේ. ඒක මගේ අවබෝධ වෙන්න පුළුවන්. එහෙම වරදක් වුණා නම් සමාවෙන්න ඕන. ඒ වගේ මේ පනතේ තියෙන කිසිදු අධිකරණයක ප්‍රශ්න කරන්න බෑ කියලා. ඒක ඒ වගේම ව්‍යවස්ථාව 118 වෙනි පනත් කරුපතේ සඳහන් වෙනවා. මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා විභාගයක් තියන්න පුළුවන් කමක් නැහැ. මා දන්නා නීතිය අනුව මොකද සුප්‍රීම කෝට් එකෙන් මම පබ්ලික් ඉන්ටරෙස්ට් ලිටිගේෂන් එකේ හරි නඩු 14ක් කියලා තියෙනවා. 13ක් දිනුවා. එකක් විතරයි මට විලාස් කරගන්න සිද්ධ වුණේ. මම දන්නේ හැටියට මහේත්‍රාත් උසාවියේ තියෙන දිසාධිකරණය තියෙනවා. මහාධිකරණයේ තියෙනවා. අපීල් උසාවියේ තියෙන සුප්‍රීම කෝට් එකේ තියෙනවා. යම්කිසි අසාධාරණයක් අගතියක් අතෘප්තියට පත්වෙච්ච පාර්ශ්වයට යන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා මේ පනතෙන් සඳහන් කරලා තියෙනවා. මේ පනතෙන් දරි තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බෑ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බැරි නම් ශ්‍රේෂ්ඨාධිකාර විනිශ්චයකාරවරු මේක පිළිගනීද කියන එක බරපතල ගැටලුවක් ඇති වෙනවා. එතකොට අපේ අභිදිස්නායක හඳුරු කියපු සම්මත වුණත් නුනත් කියන වචනෙට එතනට ආදේශ කරගන්න පුළුවන් වේවි. ඒ වගේම පරම පූජනීය ත්‍රිපිටකය බුද්ධි මණ්ඩලයේ 40ක් ඉන්නවා. මේ සමන්විතය ගැන පොඩ්ඩක් බැලුවොත් ඊටාම ගෞරවයෙන් සියන් නිකායෙන් 15යි, රාමඤ්ඤ නිකායෙන්, අමරපුර නිකායෙන් 4-8යි, විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් දෙකෙන් 2යි, විශේෂභාර ඇමතිවරයා වශයෙන් පැවිදි 3-9යි, ගිහි 3 දෙනයි. ඒ වගේම මේකට 40ක් පත් වෙනවා. ඝන පූර්ණයේ තියෙන 21යි. මෙරිට් බේස් සිස්ටම් එහෙම නැත්නම් කුසලතා අගයවීමක් සම්බන්ධයෙන් මේ සමාජිකයන් පත් කිරීමේදී අති ගෞරවනීය දැනුවත් බුද්ධිමත් මහාචාර්ය අනුනායක මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සභාපති මණ්ඩලයට මතක් කරන්නට කැමැතියි.
මේකේ කිසිම සමාජික කුසලතා ඇගීමක් ඇත්තේම නැහැ. ඇමතිවරයාට මහානායක හාමුදුරුවෝ තමගේ පන්සලේ අතුවාන කොල්ලාව හරි මේකටපත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ පනතෙන් අපේ බුරුමේ තියෙන ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් ඒ මණ්ඩලයේ ඉන්නවා. ඊටාම ධර්මයේ ගැන හසල දැනුමක් තියෙන ත්‍රිපිටක කෝවිද ත්‍රිපිටක ධර ඒ වගේම අභිවංශාදී තා අභියෝග කර විභාග සමත් වෙච්ච ව්‍යක්ත විසරද භවශ්‍රුත ප්‍රතිබල සම්පන්න භික්ෂුන් වහන්සේලා බුරුම ත්‍රිපිටක මණ්ඩලයේ ඉන්නවා. ඒ අත්ංග දෙන තීන්දුව 100%ක්ම නිවැරදි. ඒක තමයි අපේ අනුනායක හාමුදුරුවෝ අගමහා පඬිත් අනුනායක හාමුදුරුවෝ කොටපිටිය රාහුල හාමුදුරුවෝ අනුනායක හාමුදුරුවෝ කිව්වේ මේකට විභාගයක් තියලා අරගන්න ඕනේ සමාජිකව කියන එක. ඒක බොහොම වැදගත් කාරණයක්. ඒ විතරක් නෙමෙයි මේ පනතෙන් රාමාඤ්ඤනිකායේ අමරපුරනිකායටයි බරපතල අගතියක් කළ තියෙන එක උන්වහන්සේලා කතා කරයි. මට වඩා මං සියන්නේ කා නිසා මට වඩා මං හිතනවා ඒ අත්ෝ ඒ ගැන කතා කරાવી බරපතල අගතියක් සිද්ධ වෙලා තියෙන බවත් අකමැත්තෙන් නමුත් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මේ අපේ මහා සංඝරත්නයේ අගෞරවයක් නොවේවා. ධනයට බලයට දේශපාලන තනතුරු වලට සම්මාන වලට ඊ타ත්ම නැඹුරු වෙන සමහර භික්ෂුන් වහන්සේලා මේ සමාජය තුල ඉන්නවා. උන්වහන්සේලාගේ යම් කිසි ප්‍රශ්නයකදී මේ සභාවෙන් නිවැරදි තීරණයක් ලැබෙයි කියලා කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ත්‍රිපිටක සංරක්ෂණ පනත තුලින් ශ්‍රී ලංකාවේ මානව නිදහසට බාධා වීමට බොහෝ දුර ඉඩ කඩ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-14 වගන්ති අරගෙන බලන්න. ඒකට සම්පූර්ණයෙන්ම පටහැනිවයි මේ පනත නිර්මාණය කළා තියෙන්නේ. විතරක් නෙමෙයි ත්‍රිපිටක සංරක්ෂණ පනත නිසා ලංකාවේ බෞද්ධ අන්තවාදයේ රජන රාජ්‍යයක් බවට ලංකාව ලෝකේ පිළිගන්නවා. ලෝකේ හුඟක් කඩවල අපේ පන්සල් තියෙනවා මං හිතන්නේ 800ක් විතර. ත්‍රිනිකායටමයි ඒ ස්වාමීන් වහන්සේලාට ඒ ඉන්නේ බෞද්ධයෝ ඉන්නේ අපේ සිංහල අය අරනකොට කතෝලික මුස්ලිම් ආදී බෞද්ධ කට්ටිය ඉන්නවා උදව් කරන. ඒ අයටත් බරපතල ගැටලුවක් සිද්ධ වේවි. ඒ වගේම යෝජිත පනතේ 3 වෙනි වගන්තිය අනුව 11 වගන්ති ප්‍රකාරව ඇමතිවරයාට ඕනම සමාජිකයෙක් අපේ අනුනායක හාමුදුරුවෝ හිටියත් ඕමාලිප සෝබිත හාමුදුරුවෝ හිටියත් දිව්‍යනායක හාමුදුරුවෝ හිටියත් අපේ අගමහා පඬිත් අපේ කවුද මේ ගන්තුනේ අසජී මහානායක හාමුදුරුවෝ හිටියත් ටක් ගාලා දොට දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක සම්පූර්ණ මේ පනතේ බලතල තියෙන්නේ ඇමතිවරයාට අදාළ ඇමතිවරයා කවුරු හරි වේවා. ඔහු මෝවින්සෙල් ඉල්ලන්න පුළුවන් කවදා හරි ඇවිල්ලා ඉන්න මහින්දානන්ද අලුත්ගමේ වගේ මිනිහෙක් වෙන්න පුළුවන්. ඒ වගේ බూరు වහන්සේ කෙනෙක් ආපු වෙලාවට මෙතනට ඒ අයට පුළුවන් මේ ඔක්කොම කට්ටිය මේකෙන් දොට දාන බලයක් තියෙන මේ පනතේ වගන්තිය 3 වෙනි වගන්තිය කොහොමද 2 වගන්ති ප්‍රකාරව සම්පූර්ණ මේකට පත්වන සමාජිකයන් අනිවාර්යයෙන්ම දේශපාලන අතකොළු බවට පත්වන නිසා මං ඉතාම ගෞරවයෙන් කාටවත් අගෞරවයක් නොවේවා මේ පනත තරයේම ප්‍රතික්ෂේප කරනවා. අපේ කොටපිටිය නායක හඳුරුගේ එක කාරණයකට විතරක් යම් යම් කාරණා මත මේ පනත ගොඩාක් ලොකු වැඩි යම් යම් කාරණා මත සකස් කරගත්තර නම් වරදක් නැහැ. මේ පනත පළවෙනිවත් දෙවෙනිවත් තුන්වෙනිවත් එලිපත් වීම ප්‍රතික්ෂේප කරන බව ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. සෑම දිනකටම තුන්වන් සරණයි වරදක් වුණා නම් සමා වෙන්න. මේ පනත පිළිබඳව බොහොම තියුණු බැල්මකින් බැලිය යුතු වෙනවා. මූලික වශයෙන් මා කියන්න කැමතියි අපේ බුද්ධයන් ත්‍රිපිටකය සකස් කිරීමේදී තාම වැදගත් සම්භාවනීය එදා මම පොඩි හාමුදුරුවක් වශයෙන් ඒ தත්ත්වය මට දැක් ගන්න පුළුවන්කම ලැබුණා. තාම විද්වත් මහා සංඝරත්නය සම්බන්ධ වෙලා තමයි බුද්ධයන් ත්‍රිපිටකය සංස්කරණය කළේ. ඒක මූලිකත්වයේ දෙමින් මේ පනත සකස් කරලා තිබෙන්නේ. මම කියන්නේ අපි මේ එන්න ශාසනය විකෘති කිරීම වලට යනවා වැඩි අපි. අද විශාල පිරිසක් මේකේ දේශීය බලපෑම් තියෙන්න පුළුවන්, ලංකාවේ නෙවෙද්දිනාගේ බලපෑම් තියෙන්න පුළුවන්. ඒ නිසා බෞද්ධ ඊටාම වටිනා වැදගත් බෞද්ධ දර්ශනයේ වැදගත් සංකල්ප වැරදි විදියට අර්ථකථනය කරමින් විස්තර කරමින් මිනිසුන්ට හදවතට දනවමින් අද විශාල පිරිසක් ගිහි ජනතාව මේ පිළිබඳව පිළිගැනීමට සූදානම් වෙන වැරදි අර්ථකථන. ඒ නිසා මේ පනත මම කියන්නේ අත්‍යවශ්‍යයි. මේක අපි හදා ගන්න ඕන. මේක අඩුපාඩු කතා කරලා හදා ගන්න ඕන. නැත්තම් මේ බුද්ධ ශාසනය විකෘති කරලා අන්තිමට ත්‍රිපිටකයක් නැති වැරදි අර්ථකථනයක් තියෙන ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට මේ බුද්ධ ශාසනය මෙතෙක් ආරක්ෂා කරගෙන ආවා. ඒ ආරක්ෂා කරන ධර්ම ඉදිරියට අරගෙන යන්න ඕන. ඒ නිසා ගරුතර අපේ සභාපති මණ්ඩලයෙන් මා ඉල්ලා සිටිනා මේ ප්‍රශ්න තියෙනවා කතා කරලා එක වගන්තියක් ගන්නවා කතා කරනවා අඩුපාඩු කතා කරනවා සකස් කරනවා කතා කරනවා සංශෝධන කතා කරනවා වෙනස් කරන්න ඕන දේවල් කතා කරනවා. එහෙම කරමින් මේ වගන්ති ගිහිල්ලා මේ අපිට
මේ ත්‍රිපිටක සංරක්ෂණ පනතක් අත්‍යවශ්‍ය වෙන කාරණේ මම මේ අවස්ථාවේ සිහිපත් කරන නැත්නම් අපිට සාසන ඉවරයි. ඉස්සරහට අපිට බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඊකාම විකෘති වෙච්ච ධර්මයක් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ වගේ පනතක් මහා සංඝරත්නයේ ඕනකම නිසාමයි මේ පනත ඉදිරිපත් කළේ. ඒ නිසා මේක අපි මහා සංඝරත්නයේ එකින් එක කතා කරන අඩුපාඩු තියෙනවා නම් සංශෝධන තියෙනවා නම් අවශ්‍ය දේ ඇතුළත් කරන්න තියෙනවා නම් අලුතෙන් වෙනස් කළ යුතු දේවල් තිබෙනවා නම් ඒව සකස් කරලා කතා කරලා මේ පනත සම්මත කරගත්ත යුතුයි කියන කාරණේ තමයි මම කියන්නේ. ඒ නිසා අපේ සභාපති මණ්ඩලයෙන් ඊටාම අපේ මහා නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා එකින් එක වගන්ති අරගෙන අඩුපාඩු කතා කරමින් ඉදිරියට ගියොත් ඊටාම හොඳයි කියන කාරණේ. පිරුවන් සරණයි. අවසරයි. මේ සකස් විය යුතු තැන් ආදී පිළිබඳ විද්වත් මණ්ඩලය සාකච්ඡා කරනවා විරෝධතා තියෙන පිරිසකේ අදහස් හෙටලාවා ගන්නවා කියලා තිබුණේ. දැන් මේක මිශ්‍ර කරගෙන තියෙන බව පේන අබේතිසාර මොකක්ද දන්නේ කියන්නේ? අවසරයි අපේ නායක හඳුරන්නේ දැන් මේකට වගන්ති සාකච්ඡා කරන්න ඕන කියලා අපේ දිව්‍යාග ඇසස්සේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කළා. ඒක මම හිතන්නේ ඉතාමත් වටිනවා. දැන් වෙලාව 11:10යි. ඉතින් මෙතනදී මේ අර ඉදිරිපත් කරපු කාරණා ගැන ගත්තොත් මම නිකන් එකක් විතරක් නිකන් කියන්නම් 11 වෙනි වගන්තිය ගැන අපේ හාමුදුරුවකමට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒ කාරණා අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ සඳහන් කරපු කාරණාව සම්පූර්ණයෙන්ම අපේ හාමුදුරනේ වැරදි. මොකද හේතුව මේ මම මේ අර උත්තරයක් දෙන්න හදනවම නෙමෙයි. අමාත්‍යවරයා විසින් මණ්ඩලයේ නිර්දේශ මත ඒ සඳහා හේතු දක්වා යම් පත්කල සමාජිකයෙක් දුරෙන් ඉවත් කරනු ලැබිය හැකිය කියලා තියෙන්නේ. ඒ නිසා මණ්ඩලයේ නිර්දේශ මත කියන එක තියෙනවා. මම සඳහන් කරේ අපි මේකේදී හාමුදුරනේ සත්‍ය මත පදනම් වෙලා මේ සාකච්ඡාව කරනවා නම් හොඳයි. අපිට මේ කවුරුවත් පරද්දන්නවත් දිනන්නවත් ඕනේ නැහැ. මට නම් කොහොමවත් ඕනේ නැහැ. අපි හඳුරන්නේ මම සාමාන්‍ය වාදිවාද වලට යන කෙනෙක් නෙමෙයි. අපි මැදගම් පිටිහාරව දන්නවා. අපි දෙන අවුරුදු 10ක ඉඳලා ආශ්‍රය කරනවා විශ්වවිද්‍යාලේ. එහෙම නිසා අපි මෙතනදී අපේ ඔහොමල්පේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අදහසක් පළ කරයි. දානින් පස්සේ අපි මේකේ සාකච්ඡාව එහෙම එකිනෙක අරගෙන සාකච්ඡා කරමු. අපේ හාමුදුරනමක් තව ඉදිරිපත් වුණා. උන්වහන්සේටත් ආරාධනා කරනවා. අපි මේ සත්‍ය මත පදනම් වෙලා මේ පනතේ තියෙන වගන්ති මත පදනම් වෙලා සාකච්ඡා කරමු කියන එක මම බොහොම ගෞරවයෙන් ආයාචනා කරනවා. මොකද අපිට එහෙම කාටවත් වෙනම දිනන්න දෙයක් නැහැ අපේ හාමුදුරනේ. අතිපූජනීය විනාඩි 5ක් කතා කරලා ස්වාමීන් වහන්සේ අතිපූජනීය ස්වාමීන් වහන්සේ ගරු ලේකම්තුමනි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිලධාරි මණ්ඩලය සහ සභාවේ සිටින උපාසක උපාසිකාවනි මම අමත ධම්මහිමි ගිහි කල අජිත සේනානායක කවුරුත් දන්න කෙනෙක් මම වෘත්තියෙන් ඉංජිනේරුවෙක් බොහොම පරිණතයි මේ නීති සම්බන්ධව මම ඉංජිනේරුවෙක් හැටියට බොහොම නීතිය උසාවි ගාන ගිය කෙනෙක් මෙතන තියෙන අවශ්‍යතාවය නීතියේ ප්‍රතිපාදන නැහැ මේ රටේ උසාවියේ අධිකරණවල ප්‍රතිපාදන නැහැ යම් කිසි මේ ගැටලුවක් ඇතුණාම ත්‍රිපිටකයේ සම්බන්ධව හෝ ශාසනය සම්බන්ධ ප්‍රශ්නයක් ඇතුණාම ප්‍රතිපාදන නැහැ මේ සභාවේ වැඩ වාසය කරන අපේ ඕමාල්පේ සෝබිත ස්වාමීන් වහන්සේ සහ තිරුකනාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ සහ ඕමාරේ කස්සප කියන මේ ස්වාමීන් වහන්සේලා ඒ වගේම ගෝනදුවේ ස්වාමීන් වහන්සේ මාව හොඳට දන්නවා මේ නීතිමය ප්‍රශ්න සම්බන්ධ මම තරම් මේ රටේ සිටිනවා නම් මේ බුද්ධ ශාසනය රකින්න ඒ කියන්නේ ඔය ක්‍රිස්තියානිකරණය වුණා කාලේ පහුගිය කාලේ යාඥා මධ්‍යස්ථාන ආදී ඇතුණ අවස්ථාවේදී සංවිධාන 110ක් සමග ගැටුණා. ඒ මඩිය පඤ්ඤාසික මහානායක ඒ මහා උත්තර මහානායකයන් ස්වාමීන් වහන්සේ සමග සහ වැලිගම ඥානරතන මහානායක ස්වාමීන් වහන්සේ මාව එක් කරගෙන ගියා. අපි වැඩි හිටියා නීතිඥ සංගමේ සභාපති චූලාද සිල්වා මහත්මයා. ලේකම්තුමනි ඊටම වැදගත් දෙයක් මේ කියන්නේ. එතුමා බෞද්ධයෙක්. එතුමා බෞද්ධ සංගමේ නීතිඥ සංගමේ සභාපති හැටියට හිටියේ. අනේ මඩිය පඤ්ඤාසික මහානායක ස්වාමීන් වහන්සේ එතුමාගේ නිවසට ගියා. අපිව එක් කරගෙන ගියේ ගාමිණී පෙරේරා කියන මහා පතාක මහා සිංහල බෞද්ධ යෝධයා. එතුමා මොකද කිව්වේ මේ නීතිඥවරයා? හාමුදුරනේ මම මේ වගේ නඩු වලට ඉදිරිපත් වුණොත් මට ක්‍රිස්තියානි අයගෙන් නඩු නැතු යනවා කිව්වා. අන්න එහෙමයි කියලා. අපි එච්චර අසරණ අඩුතරමේ අධිකරණයකට යන්න ඒ ක්‍රිස්තියානිකරණයේ ගිය වෙලාවේ අනේ අපේ වාසනාවට ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා කියන මහත්තයා තමයි අවසානයේදී දැනට අපේ ස්වාමීන් වහන්සේ මේ මහරටේ මේ රටේ තියෙන අපිට එක දෙයයි අපිට මම මහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගෙන තියෙන්නේ. ඒ මනෝහරද සිල්වා මහත්තයාට පින් සිද්ධ වෙන්න තීන්දුව දුන්නේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සහ තවත් දෙපළක්. ඒකෙන් කිව්වේ ආගමට හැරවීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරයි. මෙච්චරයි කඩදාසියකට කියලා තියෙන්නේ. හොඳම උදාහරණය තමයි අපේ රාහුල මහානායක ස්වාමීන් වහන්සේ සඳහන් කළා මීවන පලානේ ධම්මාලංකාර උන්නහ ගන්න. චීවර දහරියා කියලා මම වචන පාවිච්චි කරනවා. මොකද මල්ලොතු මහානායක ස්වාමීන් වහන්සේ මට ඒ සඳහා අවසර දීලා තියෙනවා, ලිපියකුත් දීලා තියෙනවා. මම දින 6ක් උපවාස කළා මීරිගම ඒ උන්නහගේ ආයතනයේ කිට්ටුව. මේ ඕමල්පේ සෝබිද ස්වාමීන් වහන්සේ තමයි මාවරක බලාගත්තේ. බොහෝ පිරිස් ඒ ලස්සන දෙයක් සිදු වුණා. මීරිගම තරයිනිකායේ භික්ෂුන් වහන්සේලා තරුණ භික්ෂුන් වහන්සේලා සංසන්දයක් පිළිටුවා ගත්තා. මාවරක ආරක්ෂා කළා. උසාවි ගියා. නීතිපතිතුමා ළඟට ගියා. මේ ඒ ත්‍රිනිකායක ස්වාමීන් වහන්සේලා නඩුවක් ගොනු කළා අත්තනගල්ල උසාවියේ. මම මේ B187 එළගිරක් 19 අත්තනගල්ල උසාවියේ ඔය සම්බන්ධව මේ උන්නහ ඔය මිවන පලානේ උන්නහ සිද්ධාර්ථ කුමාරලංකාවේ උපන්නාය ආදි වශයෙන් ධර්මයේ ත්‍රිපිටක ආදී විකෘති කිරීම සම්බන්ධව එතෙන්දී නීතිපතිතුමා හම්බෙන්න පොලිස්පතිතුමා පුද්ගලිකාව දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා රජයේ පොලිස්පතිවරු ගියා අපේ මහානායක ස්වාමීන් වහන්සේලා වැඩිය ඕමල්පේ සා ඉඳුරාගාරයේ හාමුදුරුවෝ. මොකද උනේ අධිකරණයෙන් කිව්වේ මොකද නීතිපතිතුමා ප්‍රතිපාදනේ නැහැ අන්න කියපු දේ. ඒක කරගන්නේ මේ උත්සාහ නැතු මේ වෙන දෙයක් නැහැ මේක මන්ත්‍රණත් නැහැ මොකුත් නැහැ. කඩදාසියක් නැහැ. විහාර දේවාල ගම් පනති විතරයි කොහරි වචන දෙකක් සඳහන් වෙනවා උපසම්පදා භික්ෂුව සාමණේර භික්ෂුව කියලා. ඉන් හැර දෙයක් තව කොහරි තියෙනවද දන්නේ නැහැ කොහොම නීතිවල වගන් තියලා මට තවත් හම්බෙලා නැහැ. මම තරම් හිඩුවාන මම මේකයි කිව්වේ මම බොහෝ උසාවි ගන්න රස්තියා දුන කෙනෙක් මේ සම්බන්ධව. නීති අපිට අවශ්‍යයි. නීතියක් අවශ්‍ය නැහැ නැත්නම් අධිකරණදී අපි අසරණයි. ඒ නිසා මේ නතර වෙනවා අපි ඉදිරියට සාකච්ඡා කරමු. කාටත් සම්මා සම්බුදු සරණයි. සභාවෙන් අවසරයි කොටස දහවල් දාණයෙන් පසුව පැවැත්වෙනවා අදහස් පළ කිරීම අත්‍යවශ්‍යයි. ඒ අදහස් පිළිබඳ සමාලෝචනයක් ඉදිරියට කෙරෙනවා. ඒ නිසා කෙටියෙන් අදහස් පළ කරන්න තවත් විනාඩි 10ක් විතර ඉවරයි. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. මා මේ කාරණේදී හුඟක් කරුණු හිතුවා. මම බෝතලේ කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති තල්ගමේ සුදීරානන්ද හාමුදුරුවෝ. මට කියන්න තියෙන්නේ මුළු බුද්ධ ශාසනය බුද්ධ දේශනාව හේතුඵල ධර්මතාව මතයි රැඳී පවතින්නේ. මෙතන අර හැගඩ විපස්සී නායක හාමුදුරුවෝ කිව්වාගේ මමත් කියන මේක යට කුමන්ත්‍රණයක් තියනවාදෝ කියලා අපට හේතු සහිත සැක ඇති වෙලා තියෙනවා. ඇයි දෙයක්? කාදිනල්තුමා පිළිබඳව යම් විශ්වාසයක් මෑත භාගයේ ප්‍රබල වශයෙන් ඒ සමාජය තුළ ගිලිහි ගියා දියාරු වෙලා ගියා. සහරාන්ගේ පිපිරීමත් එක්කලා ඒ සමාජයත් අපේ සමාජයත් අතර යම් ගැටුම් තිබුණාට යම් බැඳීමක් තිබුණා ඒකත් පුපුරලා ගියා. විශාල ප්‍රවණතාවකින්. ඊළඟට ඔය කිරිබත් ගොඩ හරි මිවන පලානේ හරි වහරක හරි සිරුදාම් හරි කවුරු හරි කමන්නේ මම නම් කියන්න බයක් නැහැ. ඒ හාමුදුරුවෝ නිසාත් යම් යම් කැඩීමක් ශාසනයේ ගිහි පැවිදි දෙපාර්ශ්ව සිද්ධ වුණා. හැබැයි වුණාට තවත් 90ක් විතර බෞද්ධ සමාජය මම කියන දැන් මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලා ඔක්කොමලා වගේ මං හිතන විදිහට ත්‍රිපිටකයේ බුද්ධ භාෂිතයක් කියන එක පිළිබඳව මතභේදයක් අපට නැහැ. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උපන්නේ ආදී ඒ ඉතිහාස තුරුතුරු පිළිබඳව අපට මතභේදයක් නැහැ. ඊළඟට ව්‍යාකරණානුකූලව ත්‍රිපිටකයේ තේරීමෙහිලා එන ඔය මේ අපේ ගන්තුනේ අස්සජී මහානායක හාමුදුරුවෝ කියවා වගේ ඒ පිළිබඳව අපට මතභේදයකුත් නැහැ. එතකොට දැන් අපි ගත්තට පස්සේ මේ පනත් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ වශයෙන් ඉන්න අති බහුතරයක් දැන් 99%ටත් වැඩි කියන්න පුළුවන් අපි ඒකාත්මී. මට හිතෙනවා දැන් මේ රට අදයේ නෙවෙයි මේක කඩලා බෙදලා දෙන්න විවිධාකාරයෙන් ඉන්දියාවෙන් බලා ඉන්නවා ඇමරිකාවෙන් බලා ඉන්නවා චීනෙන් බලා ඉන්නවා. ඒ අර බෞද්ධ එකමුතුවත් එක්කලා මේකට බලපෑමක් කරන නිසා අපට නොපෙනෙන හස්තයක් බලල්ලතක් මෙතන ක්‍රියාත්මක වෙලා අර තියෙන ඒකාත්මී භාවය කඩා බිඳීම සඳහා කරන උපක්‍රමයක තවත් කොටසක්ද කියලා මේක වෙලා තිනවා. මොකද ඒක බින්දට පස්සේ ඒගොල්ලන්ට හැකියාව තියෙනවා ඒ තමා බලාපොරොත්තු වෙන දේ කරගන්න. මොකද දැන් අබේතිස්සා මුදුරි අපි හැමෝම දන්නවා මේ බුද්ධ ආගම හේතුඵල ධර්මතාව. හේතුඵල ධර්මතාව ගත්තට පස්සේ යම් ඵලයක් තියෙනවා නම් ඒ ඵලය නරක නම් ඒක නැති කිරීමට ඒකට නරක හේතුව නැති කර යුතුයි. මේ දුක්ඛ සත්‍ය නැති කරන්න නම් සමුදය සත්‍ය දුරු කළ යුතුයි. එතකොට දැන් මේ ත්‍රිපිටක ධර්මයේ රැකීමට නම් ත්‍රිපිටක ධර්මයේ විකෘතිය පැතුරුණා නම් ඒ විකෘතිය කියන වචනේ මා පාවිච්චි කරන්නේත් නැහැ. මොකද හේතුව චතුරාර්ය සත්‍ය විකෘති කරන්න කාටවත් බෑ. අධර්මයේ ධර්මයේ විදියට කියයි අවිනය විනය විදියට කියයි. හැබැයි චතුරාර්ය සත්‍ය විකෘති කරන්න කාටවත් බෑ. ඒ මතවාදයෙන් වැරදි කියලා මම විග්‍රහ කරනවා. මා කියන්නේ මෙතනදී
අපි හේතුඵල ධර්මතාව බුද්ධාගමේ න්‍යාය ගන්නකොට මේ දුර්මත පැතුරුණා නම් මේ දුර්මත පැතුරුනේ මේක ස්වමතය දුර්වල වෙච්ච නිසානේ. ස්වමතේ තේරවාදී මතය දුර්වල වුණා. දුර්වල වෙච්ච නිසා අධර්මවාදීන් අවිනයවාදීන් අධර්මයේ අවිනය පැතුරුවා. එහෙමනම් ඒ අධර්මවාදය අවිනයවාදයේ දුර්වලනවා මිසක අධර්මවාදීන් අවිනයවාදීන් දුරු කරලා පංචස්කන්ධات එක්කලා ද්වයන්ද්වය සටනක් ඇති කරගෙන මේක කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට බලය වැඩි. ඒගොල්ලෝ බලය වැඩි නිසා ඒගොල්ලෝ අධිකරණේ හරහා මානව හිමිකමුයි ඒවත් එක්කලා ඉදිරියට ආවට පස්සේ දැන් සෝබිත නායක හාමුදුරුවෝ මතකයිනේ ප්‍රශ්නයක් වෙලා ඇති කරලා අර හාමුදුරුවෝ ඔක්කොම ඝාතනය කරනකොට මාවෝ සේතුන් ආයි කියලා අන්තිමට මොකද නායක හාමුදුරුවනේ උනේ? එයා නීතිඥයෝ කොච්චරද අරන් ගියා ස්වාමීන් වහන්සේට එහෙම ධන බලයක් සම්පත් බලයක් නෑ. ඒ නඩුව යනවා. ඔව් නඩු ඉදිරියට යනවා. තාම ඉවර නෑ. හරි. ඉවර නෑ. ඒ චීවරධාරියාට විරුද්ධව පාපතරයට විරුද්ධව අපි නඩු කියනවා. නඩු කියන. තා නැවත වතාව. දැන් නඩු යනවා. නඩු යනවා. අනිවාර්යයෙන්ම අපි දිනනවා. හරි. එතකොට ඒක හරි. ඒක එතනින් සමාවෙන්න. මම කියන්නේ දැන් එන හේතුඵල ධර්මතාවෝනේ නම් අධර්මයක් පැතුරුණා නම් අවිනයක් පැතුරුණා නම් අපි මොකද්ද කරන්න තියෙන්නේ? අපි පුළුවන් තරම් මේ ධර්ම විනය බහුශ්‍රృత ගිහි පැවිදි පිරිසක් හදලා ඒක අමාරුයි. අසජි මහානායක හාමුදුරුවෝ කිව්වා ඕක කරන්න බෑනේ කියලා. කරන්න බෑ කියලා අපි බලාපොරොත්තු වෙන ඵලය ධර්මයේ විනය ප්‍රචලිත කිරීමට නම් අපට වෙන ක්‍රමයක් නැහැ. මොකද වැරදි හේතුවකින් අපි බලාපොරොත්තු වෙන ඵලය ලබන්නට බෑ. ඕක තමයි මට කියන්න තියෙන නිසා ඒ අධර්මවාදීන් අවිනයවාදීන් දුරු කිරීමේ එකම ක්‍රියාමාර්ගය බුදුරජාණන් වහන්සේ අනුගමනය කළේ මේකයි. එතනින් එහා ගිය ක්‍රියාමාර්ගයකින් මේක ජය ගන්න පුළුවන් කියලා කියනවා නම් ඒක අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔය මේ වගන්තිය අරගෙන කතා කරනවා සාකච්ඡා කරනවා කියලා කිව්වට මේ පණත දුරින්ම දුරු කළ යුතු පණතක් එච්චරයි. මොකද මේකෙන් වෙන්නේ අර එකතු වෙලා ඉන්න ගිහි පැවිදි පිරිසත් මේගොල්ල ભેද බින්න වෙලා යනවා. එතකොට අර විවිධ කුමන්ත්‍රණකාරීන්ට වැඩ ගන්න ලේසිද මේ පණත දුරින්ම දුරු කළ යුතු පණතක්. සමාවෙන්න වරදක් වුණා. අපේ ආමඳුරෝ කිව්වා වගේ මේ වගේ ප්‍රතිවිරෝධතා අවස්ථාවල හේතුඵල ධර්මයට පමණක් ඉඩ දෙනවා නම් දර්ශනය පමණක් ඉදිරියට ආ යුතු නම් අධර්මවාදීන් ධර්මයෙන් පරාජය කිරීමේ වැඩපිළිවෙල තර්කානුකූලව විනයානුකූලව හේතුඵල ධර්මයට අනුව කෙරෙන්න ඕන නම් රාජ්‍ය ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය ඉවත් කළ යුතුයි. 9 වෙනි වගන්තියයි කියන්නේ ඒක මං හිතනවා සවිඥානික සෑම ගිහි පැවිදි කෙනෙක්ම විශේෂයෙන් බෞද්ධ පමණක් නෙවෙයි ලෝකේ ඉන්න සෑම ධර්මවාදියෙක්ම 9 වෙනි ව්‍යවස්ථාවට එකඟයි. ඒක කියන්නේ බුද්ධ ශාසනය බුද්ධ ධර්මය ආරක්ෂාකට පෝෂණය කළ යුතු බව රජයේ වගකීම. අපි කවුරුත් මේ රටේ පුරවැසියන් හැටියට අපි සියලුම දෙනාම මේ ව්‍යවස්ථාවට එකඟයි. එපමණකුත් නෙවෙයි 105 ව්‍යවස්ථාවේ තියෙනවා භික්ෂුන් වහන්සේලාට අධිකරණයක් තියාගෙන තමන්ගේ විනය කටයුතු කරගෙන යන්නේ කියලා. වැඩේ තියෙන්නේ ස්වාමීනි ආයුධ අපට දීලා තියෙනවා ඒවා පාවිච්චි කරන්නේ නැතිකමේ ප්‍රශ්නේ. දැන් අපේ ආරණ්‍ය ස්වාමීන් වහන්සේ කිව්වනේ අපි නඩුවක් කියනවා කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට විරුද්ධව මේ පුජ්‍යලයා ප්‍රසිද්ධියේ විවේචනය කරනවා. භික්ෂුන් මරන්න කියලා කියනවා මේ පුජ්‍යලයා. මේ ධර්මාසනයක් උඩ ඉඳන් කියන්නේ. කවුද මේකට විරුද්ධ වුනේ? භික්ෂුන් මරන්නේ කියනකොට ඒකට නිහඬව ඉන්නේ එක්ක උන් භික්ෂුන් නෙවෙයි. නේ? එහෙම නැත්නම් රහතන් වහන්සේලා වෙන්නනේ මරණයට බය නැහැනේ. දැන් ඇත්තෙන්ම භික්ෂුන් වහන්සේලා මේ රටේ ඉන්නවා නම් සියලුම දෙනා බිය වෙන්න ඕන මේක කියන්නේ රටේ වගකීම් ගෙදර ඉඳගෙන. අපිට කරන්න කිසිම දෙයක් නැහැ. මහානායක හඳුරු කිසි පියවරක් ගන්න නැති තැන අපි අධිකරණයට ගියා. අනිවාර්යයෙන්ම මේ පුජ්‍යලයාට ඉදිරිපත් වෙලා තියෙන චෝදනා යටතේ ඔහු සිවුරෙන් එලවන්න පුළුවන්. අපි ළඟ සියලු තොරතුරු තියෙනවා. මේ පුජ්‍යලයා මේ අධර්මවාදී චීවරධාරියාට විරුද්ධව ගන්න තියෙන එකම ක්‍රියාමාර්ගය අධිකරණ ක්‍රියාමාර්ගය විතරමයි. බණ කියලා හරියන්නේ නැහැ. තර්ක කළා හරියන්නේ නැහැ. මේ පුජ්‍යලයා මේ මොනකොටත් තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය 100 ගණනක් දහස් ගණනක් මිනිස්සු ආකර්ෂණය කරගෙන ඉන්නවා. මේ බොරුවෙන් හාමුදුරුවනේ අපිට තියෙන එකම පිළිසරණ නීතිය. ඒ නීතියක් සකස් කර ගැනීම සඳහා තමයි පනතක් ඕන. මේ පනත සකස් කර ගැනීම සඳහා ඌ යම් විවේචනයක් තියෙනවා නම් ඒක හදමු. අපිට යන්න තියෙනවානේ අධිකරණයටනේ යන්න තියෙන්නේ. නේද? වෙන කොහටද යන්න තියෙන්නේ? අපිට තියෙන්නේ ව්‍යවස්ථානුකූලව අධිකරණයක් නේ. ඒ සඳහා යෑමට අවස්ථාව හදාගමු. දැන් මේ සඳහා මූලික කාලය අවසන්. සමාවෙන්න ඉදිරියට අපි සාකච්ඡා කරමු. කොට චෛත්‍යයක් හදන්නේ නැහැ. බෝධිය නැහැ. බුදුමැදුර නැහැ. අපි එළියට අවිල්ලා කරපු සංවාද. අද හොඳම චෛත්‍යය ඒවයි හදන්නේ.
හොඳම බොමලු ඒවයි. අපි පැමිණීමේ ප්‍රතිඵලයක් තියෙන. ඒ වගේ මේකට මුල් වෙච්ච හාමුදුරනට කියන ඔබ වහන්සේලාගේ වහන්සියේ යම් දවසක ඔබ වහන්සේලාට නිරාමිස සතුටක් ලබන්න. හොඳ සතුටක් ලබන්න හොඳ පාරමිතාවක් මේක. ඒක නිසා විශේෂයෙන් එතනත් දැන් අසපුව කිව්වා විශාල බෞද්ධ පිරිසක් යනවා. ඒක අපිට කඩලා පොළොවට සමතලා කරන්න බෑ. ඇදලා මහමුදට දාන්න බෑ. ඒ අය වැරදි කරනවා නම් ඒ අඩුපාඩු නියාමනය කරලා හදාගෙන අවවාද කරලා යම්කිසි මට්ටමකට ගන්න සමස්ත බෞද්ධ ජනතාව සංඝයා රැකෙන වැඩපිළිවෙලකට මේක අවතීර්ණ කරගමුයි කියන කාරණේ කියනවා. විශේෂයෙන් නිල අදහස තමයි අපේ පාර්ශව හතරෙම උඩුකින්ද නායක හඳුරු මෙතන වැඩ ඉන්නවා. ඌව අමරපුර නිකාය, ඒ වගේම උඩරට අමරපුර නිකාය, උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාව. අපි එකවර මේක ප්‍රතිගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. මේ පිළිබඳව දැඩිව තවදුරටත් අධ්‍යයනය කරලා අපේ නිල මතේ ප්‍රකාශයට පත් කරනවා කියන කාරණේ තමයි අපේ මහානායකයන්ලගේ අදහස. හැම දිනාටම තුරුවන් සරණයි. වරදක් වුණා නම් වචනකින් හරි සමා වෙන්න. මේ වැඩ ඉන්න සභාපති මණ්ඩලයෙන් අවසරයි. මම අර මට කලින් කතා කළ හාමුදුරන් වහන්සේ ඉදිරිපත් කළ කාරණාවට එකඟයි. ඒ තමයි මොනම හෝ නියාමනයක් අවශ්‍යයි. මේකෙන් බැටකාපු, මේකෙන් පීඩා විඳපු, මේකෙන් තැලිච්ච බෞද්ධ හිත් කොච්චරද කියලා ගණනය කළොත් තේරෙවි මෙවැනි පනතක මෙවැනි නීතිමය ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව. අන්ත ආසරණ වෙලා අපි හිටියා යන් තැන්වලදී කරගන්න කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. කියන්න එකෙක් නැහැ. කියන්න එකෙක් නැහැ. අමාත්‍යාංශ වෙන්න පුළුවන්, හාමුදුරුවෝ වෙන්න පුළුවන්, ගිහිලා කියන්න කෙනෙක් නැහැ. කිව්වට වැඩකුත් නැහැ. ඉතින් එවැනි අසරණ තත්යකට මේ මුළු රටම පත් වෙලා හිටියා මේ තේරවාදී බුදුදහම පිළිබඳ හැඟුමක් තියෙන, කැක්කුමක් තියෙන හාමුදුරුවෝ. ඉතින් මේකේ ඇත්ත වශයෙන්ම මට මතකයි විභජ්‍යවාද කියලා වැඩපිළිවෙලක් ඉතාම හොඳින් මේ අබේ වාරක අබේ අලංකාර ඇතුළු ওই නඩේට උත්තර දෙන්න වැඩපිළිවෙලක් තිබුණේම නැහැ. එක පෞද්ගලික මට්ටමේ ඉගෙන ගත්ත හාමුදුරුවෝ තැන් වල හිටියා දැනුගත්කම් තියෙන. හැබැයි සාමූහික ප්‍රයත්නයක් තිබුණේ නැහැ. ඒක අඩුවක්. පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන මාස 3ක් ඇතුළත. එතකොට රහතන් වහන්සේලා 500 නමක් සහභාගී වුණායි කියලා තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. මාස 7ක් සංගායනා කරලා තියෙනවා රහතන් වහන්සේලා. ත්‍රිපිටකය ඔය ගන්නට වර්ගීකරණයකට ලක් කරලා අපි වගේ දුහුණන්ගේ දැනුම සඳහා ඒක කොටස් කරලා එහෙම කරලා තියෙනවා. ඉතින් එතකොට මට හැඟෙන දේ තමයි මේ දවස් 3 ඇද්ද මේකට. මට හැඟෙන දේ ඒක. දවස් 3 ඇද්ද? මේක අපි ගත්තම ඇත්ත වශයෙන්ම මම හරිම මේ පනත 3-4 ගමනක් කියෙව්වම මේකේ අපිට යම් එකඟ වෙන්න බැරි තැන් තියෙන එක ඇත්ත. නමුත් මෙවැනි ලියවිල්ලක් කෙටුම්පත් කළා මේ වගේ තැනකට ගෙනල්ලා ඊළඟට මේ හාමුදුරු තුන් නිකායෙම ඒකාබද්ධ කළා මෙහෙම සාකච්ඡා මණ්ඩපයක් ගෙනාපු එක කොයිතරම් වටිනවද? එහෙම නැත්නම් තැන අපි අරක මේක කතා කර ඉන්න එක විතර නිරුත්තරේ. ඒ නිසා මේක ඊටාම වැදගත්. මේ නීතිමය අවශ්‍යතාවක් තියෙනවා. මේ පනතම ඕනද නැද්ද කියන එක ඒක අපි සාකච්ඡා කරමු ඉතින්. මේ පනතේ මේකත් දුටහට වෙච්ච එකක් වගේ පේන්නේ නැහැ. පිටු 20 ගණනක් යනකම් මේක කෙටුම්පත් කරලා තියෙනවා. ඒක දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵල. හැබැයි ඉතින් අපි ඔහොම තමයි සාකච්ඡා කරලා මැනික පාදලා අරගෙන ඒ අවශ්‍ය තැනට අපි යන්න ඕන. ඒ නිසා මම මූලික පැහැදිලිම කරනවා මම ඕමාරේ කස්සප මම රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකාධිකාරී හා අනුනායක දුරේ උසුලනවා. මම අර විවේචන ගෙනාපු හාමුදුරුන්ට සන්තෝෂයි. මොකද උන්වහන්සේටත් විවේචනය කරන්න වේදිකාවක් ඇනුණා මේ ස්ථානයේ මූලික කරගෙන. ඒ නිසා එවැනි විරුද්ධ මතවාද එහෙම නැත්නම් සැක පහළ වෙන තැන් ඉදිරිපත් වෙන එක ඉතාම වැදගත්. ඒවා නිරාකරණය කරනවා. දැන් වගන්තිය අපි කතා කරනවා නම් අපේ දිව්‍යගහ යසස්වි නායක මාහිමිපාණන් වහන්සේ සඳහන් කළා
මේ පළවෙනි හඳුන්වා දීමට අපි මන් දන්නේ මම අපි නම් එකඟයි. රෝහණ සංඝ සභාව එකඟයි. අපි තව දුරටත් රෝහණ සංඝ සභාව මේ පිළිබඳ අනුකමිටු පත් කළා අපි සමීක්ෂණ වාර්තාවකට යනවා. අපේ සංඝ සභාවේ පන්සල් 600 ගණනක් තියෙනවා. ගිහිල්ලා අපි කවුරුවක් අපේ සංඝ සභාවේ එකම මතයකට එන්න උත්සාහයක් දරනවා. දරලා අපි ඒ ගැනත් මේ කමිටුවට දැනුම් දීම් කරනවා. මම පළවෙනි අර්ථ නිරුක්තියට එකඟයි. ඒක ආපහු කියවනවා නම් මොකද්ද අඩු වෙලා තියෙන කිසි දෙයක් අඩු වෙච්ච බව මට පේන්නේ අර කොටපිටියේ නායක හාමුදුරුවෝ සඳහන් කළපු කාරණේ අර ඓතිහාසික උරුමය පිළිබඳ ඒක මේ වගන්තියට ඇතුළු වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. ජාතික උරුමයක් ලෙස පිළිගෙන ඇති ත්‍රිපිටකය අට කතා සහ ටීකා යම් ආකාරයකින් වෙනස් කිරීම. ඒවනේ කළේ අපි නෙමෙයි. අර දැන් අර පොඩි හාරු කෙනෙක් පෙන්නවා ගෙනල්ලා බුදු වෙලා වහරක අබේලංකාර දැන් පිරිනිවන් පාලා අනුබුදු කෙනෙක්. සෙල්ලිපි ගහලා අනුගාමිකයෝ හදාගෙන උත්තරයක් නැහැ. උත්තර දෙන්න කවුරුවා වැඩපිළිවෙලක් කළේ නැහැ. මම අනේක වාර පින් දෙනවා මේ වැඩපිළිවෙල කෙටුම්පත් කරපු ඒ හාමුදුරන් වහන්සේලා සියලු දෙනාට මෙවැනි වේදිකාවක් අනාපු එක පිළිබඳව. ඒ නිසා මේ ත්‍රිපිටකයේ අට කතා සහ ටීකා යම් ආකාරයකින් වෙනස් කිරීම, විකෘති කිරීම, විරූපී කිරීම, විනාශ කිරීම, නිග්‍රහ කිරීම, අවමන් කිරීම, ආයතා භාවිතය හෝ සාවද්‍ය ලෙස අර්ථ නිරූපණය කිරීම වැළැක්වීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද ත්‍රිපිටක සංරක්ෂක මණ්ඩලය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සහ පෝෂණය කිරීම සඳහා ත්‍රිපිටක අට කතා සහ ටීකා තේරවාද අර්ථකථන සම්ප්‍රදාය අවිච්ඡින්නව සංරක්ෂණය කිරීම සඳහා ආරක්ෂණය කිරීම සඳහාද එහා සම්බන්ධ හෝ ඊට අනුසංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූද පනතකි. මේකේ මේ ත්‍රිපිටක සංරක්ෂක මණ්ඩලයේ නම ඕන හැටියකට හදාගත්තට අපට කමන්නේ වෙන්න ඕන ඒක. ත්‍රිපිටක සංරක්ෂණය කිරීම වෙන්න ඕන ඒක. මේ පනතේ සමහර වගන්ති වලට අපි ඉදිරියේදී කරුණු සඳහන් කරන්නම්. මගේ කතාව දික් වෙන නිසා මම සඳහන් කරන්නේ සංයුතිය අපිට ගැටලුවක් තියෙනවා සියලු නිකාය වලට හා පාර්ශ්ව වලට නියෝජනයක් තියෙන්න ඕනේ කියන එක අපේ පිළිගැනීමක්. ඒ වගේම දඬුවම් ක්‍රමය අපි සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. දඬුවම් ක්‍රමයකට අපි එකඟ වෙන්නේ නැහැ. දඬුවම් ක්‍රමය බුදුහාමුදුරුවෝ අනුමත කළා. එහෙනම් ඒ කරපු දඬුවම් වෙන්න ඕන. මේ රුපියල් 7 වලට මේ දඬුවම යට කරන්න එපයි කියන එකයි මම කියන්නේ. මේ දඬුවම් රුපියල් 7 වලට යට කරවොත් ඒක අවාසියක් වෙනවා. සල්ලි වැඩියෙන් තියෙන එකට ඕන දෙයක් කරගන්න පුළුවන්කම ඒවි. ඒ නිසා අපි ඒ වගේ ඒ තැන් වලදී මම අදහස් පැහැදිලි කරන්නම්. මම අප රෝහණ සංඝ සභාව එකඟයි හඳුන්වා දීමට. මහා සංඝරත්නයට මතක් කරන්න කැමතියි. සභාපති මණ්ඩලයේ වැඩ සිටින නායක ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අතිපූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වගේම විද්වත් මණ්ඩලයෙන් විද්වත් අපේ ගිහි පින්නතුන්ගෙන් අවසරයි. මම මැදගම නන්දවංශ හාමුදුරුවෝ ශ්‍රී ලංකා විද්‍යාලය මහා පෙරවෙන විහාරාධිපති. ප්‍රථමයෙන්ම අපේ සභාපති මණ්ඩලයේ නායක හාමුදුරුවන්ගෙන් ලැබුණේ විනාඩි 5ක කාලයක්. හැබැයි මං හිතන්නේ විනාඩි 5න් මේ වැඩේ කරන්න බැරි වෙයි. මොකද මේ දැන් අපිට මේ වාර්තාවත් පෙරේද ලැබුණේ. මේකට යෝජනා ඉදිරිපත් කරන්න කියලා මුලින් එකක් ලැබුණා. මම ඒකට මගේ යෝජනා ඉදිරිපත් කළා එව්වා. ලිඛිතව. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ මේක ප්‍රථමයෙන්ම මම යෝජනාවක් හැටියට ගේනවා මේක නැවත වාරයක් ලිඛිතව යෝජනා ඉදිරිපත් කරන්න ඕනේ කියලා. දැන් මේ වාචිකව මෙතෙන්ට ඇවිල්ලා විශාල කාලයක් මිඩංගු වෙනවට වඩා එතකොට මේ යෝජනා ටික නැවත වාරයක් අපට හරියේ නියමිත අයට එවනවා නම් නැවත වාරයක් සංස්කරණය කරලා ඒ විදිහට කෙටි කාලයක් තුල මේක නැත්තම් විශාල පිරිසක් අදහස් දක්වන්න යනවා.
එතකොට ඒකට කාලයක් යනවා. නමුත් මම ප්‍රථමයෙන්ම මේකට පොඩි හැඳින්වීම ඉතින් ගොඩාක් අදහස් ඉදිරිපත් වුණා. ඉතින් මටත් කිය යුතු ටිකක් තියෙනවා. මේ සෑම ලෝකේ රටවල් වලට ගත්තම ඒ රටවල් වලට උරුම වෙච්ච යම් දායාදයන් තියෙනවා. දැන් ඉන්දියාව බුදුදහම ඉන්දියාවේ පහළ වුණාට බුදුදහම ඉන්දියාවේ දායාදයක් නෙවෙයි. ඉන්දියාවේ දායාදේ සංස්කෘත. වේදය ප්‍රධාන කරගත් සංස්කෘත භාෂාවෙන් රචිත සංස්කෘත භාෂා සාහිත්‍ය. ඉන්දියානු රජය විශාල මුදල් ප්‍රමාණයක් ඒ උරුමය රකින්න ඒ රජය වියදම් කරනවා. අද බලන්න ඉන්දියාවෙන් රොකට් එකක් යවපුවා මොකද්ද දාන නම? දානි සංස්කෘත නමක්. නැවක් මහා පරිමාණ නැවක් නිර්මාණය කළොත් දාන්නේ මොකද්ද? සංස්කෘත නමක් දාන්නේ. විශ්වවිද්‍යාල ගත්තොත් විශාල ප්‍රමාණයක් තියෙනවා සංස්කෘත භාෂා අධ්‍යයනාංශ තියෙන. දැන් මම පූනා විශ්වවිද්‍යාලයේ හිටියේ ඒකේ අධ්‍යයනාංශ දෙකක් තියෙනවා. ඩිරෙක්ටර් කෙනෙක් යටතේ පාලනය වෙන එකක් තියෙනවා පශ්චාත් උපාධි. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. සංස්කෘත and Prakrit language department කියලා. ඒකට විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක. ඊට පස්සේ සංස්කෘතයෙන් අදත් ඉන්දියාවේ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති කියනවා. ඊට පස්සේ සංස්කෘත ගම් නිර්මාණය කළා තියෙනවා. ඒ ගමේ සියලුම දෙනා සංස්කෘත භාෂාවෙන් කතා කරන්නේ. ඇයි මේවා කරන්නේ ඉන්දියන් රජේ? එවෙන් ලාභයක් බලාගෙනද? නෑ. ඒක තමයි උරුමය ආරක්ෂා කරනවායි කියලා කියන්නේ. ඒකට ලංකාවේ උරුමය මොකද්ද? දැන් මේක අපේ හුඟක් වරද්දවාගෙන තියෙනවා. ලංකාවේ උරුමය අපට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේගෙන්. මහා මොග්ගලීපුත්ත තිස්ස හාමුදුරුවෝ තුන්වෙනි ධර්ම සංගායනාව කළා. උන්වහන්සේ බැලුවා කොහෙද මේ ධර්මයේ පිහිටන්නේ? පච්චන්තිමේසු ජනපතේසු පතිට්ඨ හිස්සති කියලා ඉතියි. ප්‍රත්‍යන්ත ජනපදවල තමයි මේ ධර්මයේ පිහිටන්නේ ඉන්දියාවේ නෙවෙයි. එතකොට ඒ නිසා තමයි මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා මේ ලංකාවේ ත්‍රිපිටකය අටුවා මේවා ගෙනහල්ලා අටුවා හෙළටුවා බවට පත් කළා. මේ විශාල දායාදයක් අපිට ලැබලා දුන්නා. ඒකට අපේ රජවරු ඒක ආරක්ෂා කළා. ඒකට විවිධ ප්‍රශ්න ආපුවාම රජවරු ඉදිරිපත් වුණා. එච්චර විතරක් නෙවෙයි ඉන්දියාවෙත් එහෙමයි. බුදුහාමරගේ කාලේ දැන් ඔය පස්සේ කාලේ ඉන්දියාවේ බුදුදහම නැති වෙලා ගියානේ. නමුත් පළවෙනි ධර්ම සංගායනාවේදී අජාතසත්තු රජුරෝ මොකද්ද කියන්නේ? මයිහං ආනාචක්කං තුම්හාකං ධම්මචක්කං. ඒකට මේ රාජ්‍ය අනුග්‍රහය බුද්ධ ධර්මයට මුලින් ඉඳලම ලැබුණා. දෙවෙනි සංගායනාවේදී විශේෂ දෙයක් තියෙනවා. දසවස්තුව ඉදිරිපත් කරපු හාමුදුරුවන්ගේ පක්ෂේ තමයි හිටියේ කාලාසෝක රජුරු. තිනේ අටුවාවේ බලන්න. සුසුනාග පුත්තු කාලාසෝකෝ තේ සම්පක්කෝ අහෝසි කියලා ඉතියේ. ඒ සුසුනාග පුත්ත කාලාසෝක දසවස්තු ඉදිරිපත් කරපු හාමුදුරුවන්ගේ පැත්තේ හිටියේ. ඒ රාජ්‍ය බලය එයාට තිබුණේ. පස්සේ අපේ මහවංශයේ තියෙනවා කාලාසෝක රජුරු මේ හීනෙන් බය වෙලා අර මේ එතුමාගේ නැගණියක් රහත් තෙරණියක් නිසා නැවත වාරයක් බුද්ධ ආගමට ආවල. නමුත් මූලින් හිටියේ එහෙමයි. ඉතින් ඊට පස්සේ බලන අශෝක රජුගේ කාලේ අශෝක රජුරෝ අභිෂේකයටපත් වෙලා වසර 3ක් අභිෂේක නොලබා ඊට පස්සේ 4 වෙනි අවුරුද්දේ තමයි අභිෂේක ලැබලා බුද්ධ ආගමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආපු ප්‍රවෘත්තිය තියෙනවා බොහොම ලස්සනට අපේ ඉතිහාස පොත්වල. එතකොට ඒකේ අවසාන ප්‍රතිපත්ති ඒ කාලේදී මේ විදිහෙම විවිධ නිකාය කොටස් වලට භික්ෂුන් වහන්සේලා බෙදලා ඒ වගේම තිත්තිය තීර්ථකවරු විශාල ප්‍රමාණයක් පැවිදි වෙලා ධර්මයේ මොකද්ද අධර්මයේ මොකද්ද කියලා හොයා කියා ගන්න බැරි අවස්ථාවක තමයි මොග්ගලීපුත්ත තිස්ස හාමුදුරුවෝ ප්‍රධාන ඒ රහතන් වහන්සේලා මේ සංගායනාව කළා. මේ ලංකාවට මිහිඳු හාමුදුරුවෝ ප්‍රධාන මේ පිරිස ලංකාවට ආවා. ඉතින් තවත් රටවල් වලට ගියා.
ඒ රටවල් වලත් විශේෂයෙන් දැන් බුරුමය වගේ රටවල් වල බුරුම තායි ඒ රටවල් වල තියෙනවා. ඉතින් අපෙන් ගිහිල්ලා හරි කොහොම හරි ඒ රටවල් වල ප්‍රත්‍යන්ත දේශවල තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේක අපේ උරුමය කියන එක අපි තේරුම් ගන්න ඕන. එතකොට ඒක රකින්න රජයේ මැදිහත් වෙලා තියෙනවා. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඒක අපේ රාජ්‍ය අනුග්‍රහය නැතුව අපිට මේ වැඩේ කරන්න බෑ කියන එක. සමහර අවස්ථාවන් වල දැන් අපේ ප්‍රශ්නේදී ඒතකොට මහසෙන් රජුරුවන්ගේ ප්‍රශ්නය ඒවැයිදී තේරවා මහ විහාරයට ලොකු හානියක් වුණා. නමුත් ඒව නැවත වාරයක් සකස් කරගත්ත අපේ හාමුදුරුවෝ. මේ හැම තැනම අපි දකින්න දෙයක් තියෙනවා මේ ධර්මවාදී පිරිස ඒක රාශී වීම. මේක නිකාය ભેදයක් නෙවෙයි. දැන් අද වර්තමානයේ දහමට කැමති පිරිසක් ඉන්නවා. ඒක තුන් නිකායෙම ඉන්නවා. සියම්ද අමරපුරද රාමඤ්ඤද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ධර්මය හදාරන පිරිසක් ඉන්නවා. එතකොට ඒ ටික ආරක්ෂා කරන්න එකතු වෙච්ච පිරිසක් තමයි මේ. ඉතින් මේකට අකුල් හෙලන පිරිසකුත් ඉන්නවා. මේක එහෙම වෙන්න බෑ. මේවා මේ ධර්මයේ මේ මොකද්ද නීතිමය පැත්තෙන් ශක්තිමත් කරලා දඬුවම් දෙන මහා අනවශ්‍ය වැඩපිළිවෙලක් කියලා. නමුත් කලින් කාලට මේව වෙනස් වෙනවා. සංගායනාවකින් ඉස්සෙල්ලා කරපු ක්‍රමවේදය අද අපිට කරන්න බෑ. දැන් රජ කෙනෙක් යටතේ පාලනය වෙන රාජ්‍යයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල ක්‍රියාත්මක වෙන රටක් තුලයි අපට ලැබෙන එකම ප්‍රතිචාර නෙමෙයි. දැන් අපට ඇත්ත වශයෙන්ම රජ කෙනෙක් හිටියා නම් මෙච්චර සමහරට මහන්සි වෙන්න ඕනේ. මේක රකින්න එක වචනයයි ඕනේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල ඒක කරන්න බෑ. ඒක තමයි මේ ප්‍රශ්නේ. ඔය කවුරුවත් විරුද්ධ වෙන්නේ රජ කෙනෙක් හිටියා නම් රජුරුවන්ගේ වචනේ ඒකයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල අපේ ශාසනය අමාරුයි රැක ගන්න අපට. ඒක නිසා අපි එකට එකතු වෙන්න ඕනේ. ධර්මවාදී පිරිස එකතු වෙලා රජයට හේතු ගන්නලා මේකයි කෙරෙන්න ඕනේ කියලා අපේ අනුශාසනාව කරන්න ඕනේ. දැන් දඩුවම් දීම් එතකොට ඒවා පිළිබඳව අපේ හාමුදුරු හුඟක් කතා කළා. ඒවා අපි සුදුසු විදිහකට ඒවා සාකච්ඡා කරන්න ඕනේ. දැන් බලන්න විනය කියන එක බුදුහාමුදුරුවෝ පනවලා තියෙන ක්‍රමවේදය. එක සැරේම ප්‍රඥප්තියවද? නෑ. ඒකට අනුප්‍රඥප්තිය ඇවිල්ලා, දල්හි කර්ම ඇවිල්ලා, සිතිල කර්ම ඇවිල්ලා. ඒක ටික ටික සංශෝධනය වෙලා තමයි අවසානට එන්නේ. එකපාරට නිවැරදිම එකම එන්න බෑ. ඒක තමයි හැටි. ඒ නිසා මේ පනත අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි ඒව සකස් කරගෙන සාමූහිකව නිවැරදිව ඉදිරියට හොඳ පනතක් ඉදිරිපත්. එතකොට මේක අනාගතයේ සංශෝධනය වෙන්න පුළුවන්. ඒකෙත් ඉඩකඩ තියෙනවා. නමුත් අපි හොඳට මතක තියාගන්න ඕනේ බලන්න ධර්ම සංගායනා පවත්වනකොට හාමුදුරුවෝ තෝරාගෙන තියෙන්නේ. ඒ තෝරා ගැනීම අතිශයින් වැදගත්. දැන් පළවෙනි ධර්ම සංගායනාවට හාමුදුරුවෝ තෝරා ගන්නකොට ලක්ෂ ගණනක් 7 ලක්ෂයක් හිටියයි කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ මේ පරිනිර්වාණයට ආපු. ඒ අතරතේ හිටපු සංඝත් තේර කියලා මහා කස්සප හාමුදුරුවෝ තෝරලා තියෙන්නේ කොහොමද? සකල නවංග සත්තු ශාසන පරියත්ති දරේ පුතුජන සේන සෝතාපන්න සකදාමි අනාගාමි සුක්ඛ විපස්සක කීනාසව බික්ඛු අනේක සතේ අනේක සහස්සේ වජ්ජෙත්වා. ඔය සියලුම දෙනා අයින් කළා. ඒකට ඒ අය සකල නවංග සත්තු ශාසන පරියත්ති දර. එහෙමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා ත්‍රිපිටක සබ්බ පරියත්ති පභේද දරේ පටිසම්භිදා පත්තේ මහානුභාවේ යේ භුයේන භගවතා ඒත දග්ගං ආරෝපිතේ තේවිච්ඡාදි භේදේ හීනාසව භික්ඛු ඒව ඒකූණ පඤ්ඤසතේ ඒකූණ පංචසතේ පරිග්ගහීසි. ඒකට තෝරා ගැනීම බොහොම විචක්ෂණ විදිහට හොඳට කළා තියෙනවා. මේ සියලුම අද මේ ලංකා සමාජයේ සියලුම හාමුදුරුවෝ තෝරා ගන්න බෑ. ඒකට අපි ක්‍රමවේදයක් යොදාගෙන මේකට ගැළපෙන හාමුදුරුවෝ ටිකක් තෝරා ගන්න ඕනේ. ධර්ම විනය පිළිබඳව දැන් මේ පනතින් කරන්නේ මේ දැන් මේ වර්තමානයේ ඇවිල්ලා තියෙන ටිකට විතරක් නෙවෙයි. මේකේ නමට දැන් මුල්ම අපේ නායක හාමුදුරුවෝ යෝජනා කළා නමට මේ නම සංශෝධනය කරන්න යෝජනා තියෙනවා. ඉතින් අපේ ව්‍යවස්ථාවේ තියෙන්නේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම. එතකොට අපි මේකේ තියෙන්නේ සංරක්ෂණ පනත කියලා.
දැන් මම මගේ ලිඛිත ලේඛනයේත් මම යෝජනා කරලා ඇව්වා මේක මේ බුද්ධ ශාසන ආරක්ෂණ හා සංරක්ෂණ පනතයි කියලා එන්නේ කිය. ඒකට ආරක්ෂා කරන්නත් ඕනේ සංරක්ෂණය කරන්නත් ඕනේ. අන්නේ ඒ නම වැටෙන්න ඕනේ කියලා. ඒකට ඒකෙන් දැන් ආරක්ෂණය සහ සංරක්ෂණය කියන යටතේ හුඟක් දේවල් තියෙනවා කරන්න. දැන් මම ඊට ඉස්සෙල්ලා යෝජනා කළා අපේ බුද්ධ ජයන්ති සංස්කරණය 1956 ඉඳලා මේ 2000 වෙනකන් විතර ඒක ආවා. ඒකේ පුදුම තරම් දොස් තියෙනවා. ඒ කියන්නේ මේ මුද්‍රණ දෝෂ. ඒ වගේම යම් තියෙනවා මේ පරිවර්තන දෝෂත් තියෙනවා. මම එකක් කියන්නම්. දැන් අරණ විභංග කියන එක ඒ අටුවාවෙත් එහෙම තමයි තියෙන්නේ. අරණ විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ අරණ කියන එක අටුවාවෙත් විස්තර කරලා තියෙන්නේ කෙලෙස් සහිත කියලා. නමුත් අරණ කියලා කියන්නේ සාමකාමී ගහගන්නේ නැතුව සාමීන් ජීවත් වෙන ක්‍රමවේදයක් තමයි අරණ විභංග සූත්‍රයෙන් දේශනා කරලා තියෙන්නේ. ඒක බික්ඛු බෝධිහාමුදුරුවෝ පරිවර්තනය කරලා තියෙන ඒ අර්ථය. මේ සුත්ත of without confliction හරි මොකක් හරි මට මතක හැටියට. කියන්නේ මේ ගහගන්නේ නැති, සංදු සරුවල් වෙන්නේ නැති වෙ ඉන්න ක්‍රමවේදයක් කියලා. ඒකට අපි නමයි නමුත් දැන් අටුවාවෙත් ඒක තියෙන්නේ මේ කෙලස් කියලා. දැන් ඔය වාගේව පිළිබඳව අපට පොඩි සටහන් දාන්න පුළුවන්. අද ලෝකේ හැමතැනම ත්‍රිපිටකේ පරිවර්තනය වෙලා භාවිතා වෙනවා. තව උගහක් තියෙනවා. ඒ වගේම බලගතු වරදිත් තියෙනවා. දැන් මම බලන මගේ ත්‍රිපිටක ග්‍රන්ථමාලාව මම පරිහරණය කරනවා. මම ඒකේ හුඟක් මේ සටහන් දාලා තියෙනවා. මේ තැන් වැරදි, මුද්‍ර දෝෂ වැරදි. එතකොට ඉතිහාස මේ ඉන්දියාවේ තියෙන මේ මොකද්ද දේවනාගරි එඩිෂන් එක බැලුවොත් සමහරට අපිට වඩා අතිශයින් පැහැදිලියි. අපේ දැන් ඡයන්න වයන්න එක වගේනේ. හයන්න බයන්න එක වගේනේ. දැන් අර හුඟක් ඔය අපේ සිංහලයි කියන්නේ ධම්මෝ භවේ රක්කති මේ ධම්මචාරින් කියලා එහෙම. ඒකේ හයන්න බයන්න තෝරගන්න බෑ. ඉතින් ඒක නිසා මේවා අපි අපේ එඩිෂන් එකක් අපේ සංස්කරණයක් අපි හදා ගන්න ඕනේ. ඉතින් ඒවට තමයි මේක ඕනේ. ඉතින් ඒක මේ ආවට ගියාවට කරන්න බෑ. ඉතින් ඒක ඔය කියන PTA සංස්කරණ, එතකොට චට්ට සංගායන, එතකොට දේවනාගරි සංස්කරණ, අපේ බුද්ධ ජයන්ති අරගෙන හොඳ මණ්ඩලයකින් විශ්වවිද්‍යාල සම්බන්ධ කරන ශිෂ්‍යයින්ට ඒවට දැන් ඉන්දියාවේ එහෙමයි කරන්නේ. විශ්වවිද්‍යාල මට්ටමින් තමයි සංස්කෘත හුඟක් රාමායනේ, පාණිනි ව්‍යාකරණ ඔය සේරම කරන්නේ සල්ලි දීලා. නිකන් නෙමෙයි. ඒ ශිෂ්‍යයින්ට PhD කරන ශිෂ්‍යයින්ට ඒවා දීලා තියෙනවා. ඒතර අපේ විශ්වවිද්‍යාලවල අපි ඒවා යොමු කරන්න ඕනේ අංශ වලට. එතකොට ඒවට මුදල් ඕනේ. ඒවා අපි රජයෙන් අපිට දෙන්න ඕනේ. ඒකට ආයතනයක් තියෙන්න ඕනේ. අන්න ඒ ටික කරගන්න තමයි මේ කරන්නේ. තව හුඟක් දේවල් තියෙනවා. දැන් බලන්න සීල මාතා භික්ඛුනි පිළිබඳව මොකක්ද අපි කරලා තියෙන්නේ? අපි කතා කරමු. දැන් මේවා තුලින් අපි සාකච්ඡා කරලා ඒවට විසඳුම් දෙන්න ඕනේ. ඉතින් අන්න ඒකට තමයි මේක ඕනේ. මම ඉතාමත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් යෝජනා කරනවා මේක හොඳයි. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා හදාගෙන හැකි ඉක්මනින් ලිඛිතව මේවට අදහස් ඉදිරිපත් කළා. මේක අපි ආරක්ෂා කරගෙන අපේ මේක වගකීමක් වෙනවා. දැන් වර්තමාන අපේ පරපුරේ අපි මේවා අත්හරිනවා නම් අපේ වගකීම අත්හැරියා වෙනවා. අපිට අනාගතේ අපේ හාමුදුරුවෝ බණි. කරුණා කළා අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා වගේම ගිහි පින්නතුන් මේකේ යෝජනා මම ඉදිරිපත් කළා තියෙන මම සේරටම කියන්නේ මොකද තවත් වෙලා යන නිසා ඒ ටික මම ලිඛිතව පසුව මගේ අදහස් හැටියට එවනවා. දැන් අද මේකට තවත් ලේඛන හම්බුණා. ඉතින් මේවා අපි කියවලා බලන්න ඕනේ. කියවලා බලලා නිසිකාල පරිච්ඡේදයක් අරගෙන උගා කාලය ගන්නෙත් නැතුව හැකියක්මනේ මේක සම්මත වේවා. ඒ තුලින් අපේ උරුමය රැකේවා. බුදුහාමරන්ගේ ධර්මය විනය තව තවත් ශක්තිමත්ව බැබලේවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප හාමුදුරුවෝ ධර්ම සංගායනාව කළා. අන්තිමට ඒකේ සඳහන් වෙනවා මොකද්ද? පංච වස්ස සහස්ස පරිමාණං කාලං පවත්තන සමත්තං කතන්ති කිය. අවුරුදු 5000ක් ශාසනය පවතින සමර්ථ කටයුතු ඒ විදිහේ සමර්ථන විදිහේ වැඩක් කළා කිය. එතකොට තව 5000 එහාට තියෙනවා. අපි 2500ක්. නමුත් අපි එහෙම්මම හිතන්නේ නැතුව අපිත්
මහන්සි වෙලා උත්සාහ දරලා මේ කටයුතු කරන්නයි කියන එක මං යෝජනා කරමින් අද තමන්ගේ කාලය ඒ වගේම අනිකුත් දේවල් ශ්‍රමය මේ සියල්ල වැය කරගෙන අපේ සභාපති ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු මහා සංඝරත්නයන් ගෞරවයෙන් අවසර ගන්නවා. මේක සමාවෙන් මම වටගොඩ මග්ග විහාරි වාසය කරන්නේ අභිනවයෙන් ඉදිවිමින් පවතින අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ කරුවල ගැස්වැව ඒ උපසභාපති ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරනවා. මම නාවින ආරණ්‍ය සේනාසනයේ අපේ නාවින හරිධම්ම ස්වාමීන් වහන්සේ අතිම පැවිදි වුණේ අවුරුදු 5ක් ලංකාවේ ධර්මාධ්‍යාපනය යෙදিলা අවුරුදු 7ක් බුරුම අධ්‍යාපනය යෙදුණා. මාත් සමග සිටින මගේ ශිෂ්‍ය කියලා මම අදහස් කරන්නේ මහාන කරපු වර්තෙන් නෙවෙයි මගෙන් ඉගෙන ගත්ත අපිත් සමග හිටපු ස්වාමීන් වහන්සේලා 10 දෙනෙක් සමග මම බුරුමේ අධ්‍යාපනය ලැබලා තමයි දැන් ලංකාවට එළින්. අවසර ස්වාමීන් වහන්සේලා මේකේ මේ පෙරවදනේ කොටස් 3කට මම ආමන්ත්‍රණය කරනවා. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම තේරවාද සම්ප්‍රදාය අවිච්ඡින්නව සංරක්ෂණය සහ ආරක්ෂණය මේක තුන්වෙනි කරුණෙන් තමයි මම පටන් ගන්න වගේ අදහස ප්‍රකාශ කරන්න. අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෞරවනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කරා මේක අපේ උරුමය සැබවින්ම මේක අපේ උරුමය ත්‍රිපිටකය සහ තේරවාද සම්ප්‍රදාය මේක සංරක්ෂණය සහ ආරක්ෂණය කළ යුතුමයි. ඒ ගැන වාදයක් නැහැ. අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් ඒක තමයි කරන්නේ. නමුත් මේක කවුද මේ පනත සම්මත වුණාට පස්සේ සැබවින්ම කරන්නේ කියන එක විමසන්නට ඕනේ. මේක හොඳින් තීරණය කළ යුතුයි. මම බැගෑපත් ඉල්ලනවා මේ කරුණ හොඳින් හිතන්නටයි කියලා. නීතිය දන්න මහත්තුරු මෙතන ඉන්නවා. ඒ මහත්තුරුත් පසුව කරුණු පැහැදිලි කරાવી. සංරක්ෂණය සහ ආරක්ෂණය කියලා කියන්නේ මෙතන ඒ තේරවාද සම්ප්‍රදාය මේ නිවැරදි මේ තමයි සම්ප්‍රදාය කියලා දිගටම පවත්වාගෙන යාම. මෙතනදී පැන නැගින දේ තමයි යම් කිසි භික්ෂුවක් සිල් මාතාවක් හෝ ගිහියෙක් තේරවාද සම්ප්‍රදාය වැරදි ලෙස අර්ථකථනය කළොත් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය විසින් ඒක වැරදි ලෙස තීරණය කරනවා. ඒකේ ගැසට් කරනවා අවසාන නිගමනය. මෙතනදී සිද්ධ වෙන දේ මොකද්ද? මහාධිකරණයේ නඩුව පවරනවා. මහාධිකරණයේ නඩුවක් පවරුවාට පස්සේ ලංකාවේ තියෙන දඬු නීති සංග්‍රහය සහ ව්‍යවස්ථාව අනුව යමෙකුට සිර දඬුවම් ලැබෙන්න යනවා නම් ඔහුට තියෙන මූලික අයිතිවාසිකමක් ඒ දඬුවමට විරුද්ධව තමන්ගේ නිර්දෝෂී භාවය ඉදිරිපත් කිරීම. මං හිතන්නේ ඒ අයිතිය කිසිම ආකාරයකින් වළක්වන්නට පුළුවන් නේ කියලා ලංකාව ඇතුලේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් ලෙස මෙතන ඉන්නවා ජනාධිපති නීතිඥවරු එතුමාලා ඒ අදහස දක්වයි ඒකේ නිවැරදි වැරදි භාවය ඒ කිසිසේත්ම කළ නොහැක්කක්. ඒ කරන්න හිතනවා නම් ඒක අපරාධයක් කියන හිතන එක පවා. ඒ අයිතිය මිනිස්සෙට තියෙනවා. If there is an imprisonment, you cannot prevent the appeal. මේක තමයි මට අද උදේ වැදගත් නීතිඥවරයෙක් කිව්වේ. සිර දඬුවමක් ලැබෙන්න යනවා නම් අපීල් කිරීම තමන්ගේ නිර්දෝෂී භාවය ඉදිරිපත් කිරීමට ඇති ඉඩ වැසිය නොහැකි. එහෙමනම් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙන් දෙනවා මොහු වැරදිකරුවෙක් කියලා. වැරදි ලෙස ධර්මයේ ප්‍රචාරණය කරන ස්වාමීන් වහන්සේ චූදිතයා. ඒ ස්වාමීන් වහන්සේ බැරි වෙලා හරි අගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වොත් මම මේ කියපු දේමයි ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයත් කියන්නේ කියලා. මොකද්ද ඇති වෙන తත්වය? දැන් හාඳුනේ මේ සමාවෙන් දැන් අපි ස්වාමීන් වහන්සේ මේ සංරක්ෂණය පළවෙනි ඡේදය ගැන කතා කරලා ඉවර කරමු. එහෙමයි සර් මේ සංරක්ෂණය මම කතා කරන්නේ. තව එහාට තියෙනවා. එහෙමයි සර් මේ සංරක්ෂණය මම ඉන්නේ. මේ සංරක්ෂණය සිද්ධ කරන්නේ කවුද? මට ප්‍රෙම්බ්ලම් එක වැදගත් වෙන්නේ. කවුද මේ සංරක්ෂණය සිද්ධ කරන්නේ? අවසානයේ සංරක්ෂණය සිද්ධ කරන්නේ ගිහි මහාධිකරණ විනිසුරුවරු. හේතුව මොකද? ධර්මයේ සියුම් අදහස් තියෙනවා, තේරුම් ගන්න අපහසු තැන් තියෙනවා. අපි කියනවා ඇසයි රූපයයි එකතු වෙලා චක්කු විඤ්ඤාණය ස්පර්ශය හට ගන්නවා වෙන වෙනම ධර්ම. සමහර කෙනෙක් කියනවා මේ තුන එකතු වෙලා දැකීම කියලා අලුත් දෙයක් හට ගන්නවා. මේක තමයි විපස්සනා කළ යුත්තේ. බාහිර රූපයේ සැබවීම දැනගන්නට බෑ. මෙහෙම අදහස් අද තියෙනවා. එතකොට මේ සියුම් අදහස් දෙකම අහපු සමහර ශ්‍රාවකයෝ අපිට කියනවා ස්වාමීන් වහන්සේ අපි දෙගොල්ලන්ගෙන් බණ අහනවා, දෙගොල්ලන්ගෙන් බණ හොඳයි. ඒ කියන්නේ මිනිස්සුන්ට මේක තේරිලා නැහැ. මේ සියුම් තැන් තියෙනවා. දැන් මෙහෙම ප්‍රශ්නයක් ආපු වෙලාවක චූදිතයෙක් කිව්වොත් මම කිව්වේ ත්‍රිපිටක සංරක්ෂණ සභාවේ අදහසමයි කියලා. ඒ අවසාන තීරණය දෙන්නේ කවුද? මේ සංරක්ෂණය සිද්ධ කරන්නේ කවුද? මේ සංරක්ෂණය සිද්ධ කරන්න වෙන්නේ ගිහි මහාධිකරණ විනිසුරුවරයෙක්ට. මේ ප්‍රියම්බ්ලම් එකේ පෙරවදිනේ තියෙන ප්‍රශ්නයක් මම කියන්නේ. මේ සංරක්ෂණය කරන්නේ කෙසේද? ගිහි මහාධිකරණ විනිසුරු තේරවාද සම්ප්‍රදාය ගැන මන අත්දැකීමක් තියනවාද? ඔවුන්ට පුළුවන් ද තේරවාද සම්ප්‍රදාය අවිච්ඡින්න පවත්වාගෙන යන්න?
එහෙමනම් දෙවෙනි කරුණට මම එනවා පෙරවදනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය අනුව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම. සුරක්ෂිත කොට පෝෂණය කිරීම යනු බුද්ධ ශාසනය තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව පැවැත්වීමට විධිවිධාන සැලැස්වීමයි. මේකේ හැටියට ගිහි විනිසුරුවරුන් නම් අවසානයේ චූදිතයා වැරදිකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද කියන එක තීරණය කරන්නේ. ඔහුට පුළුවන් ඕනනම් උපරිමාධිකරණ වලට ඉල්ලුම් කරන්නට. ඒතර උපරිමාධිකරණ වලිනුත් තීරණයක් දෙනවා මේක හරිද වැරදිද කියලා. ඒක වළක්වන්නට අපිට අයිතියක් නැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට ලැබෙන මූලික අයිතිවාසිකම. ඒක වළක්වන්නට බෑ. එහෙමනම් මේ බුද්ධ ශාසනය පෝෂණය කෙරෙන්නේ ගිහි මහාධිකරණ උපරිමාධිකරණ විනිසුරුවරුන් අතින්. මේක බුද්ධ ශාසනය පෝෂණය කිරීමක්ද නැද්ද මම දකින්නේ පෞද්ගලිකව බුද්ධ ශාසනය ගරා සිටුවීම. මේ පෙරවදනයි ප්‍රශ්නේ මට. මේ පෙරවදනයි මට ප්‍රශ්නේ. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම මේ පෙරවදන. මේ පෙරවදන එකිනෙකට පරස්පර විරෝධී. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙන් තීරණය දෙන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරා ලස්සන ප්‍රකාශනයක්. තීන්දුවක් දුන්නා නම් රජුරු ඒක ක්‍රියාත්මක කරනවා. ස්වාමීන් වහන්සේ මේක රාජ්‍ය සමයක් නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී යුගයක්. රජුරුව ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ කියපු බමනින් සිවුරු ඇරලා යවයි. නමුත් අද මහාධිකරණ විනිසුරුවට ඒක කරන්නට බෑ. ඒක නඩුවක් යනවාමයි. ඒක මූලික අයිතිවාසිකමක්. මිනිහෙක්ව නිකන් හිර කරන්න බෑ අපිට. එහෙමනම් මේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිහිටවීම සඳහා විධිවිධාන සැලැස්වුවද එහි අවසාන තීන්දුව යන්නේ මහාධිකරණ විනිසුරුවරුන්ට. ඔවුන් නැවත අපීල් කරොත් උපරිමාධිකරණ විනිසුරුවරුන්ට අපි දන්නවා පල්ලෙහා අධිකරණ වලින් මහාධිකරණයෙන් වැඩිකරු වෙලා අභියාචනාධිකරණයෙන් වැඩිකරු වෙච්ච අය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දෝෂී වෙච්ච නඩු තීන්දුව ලංකාවේ තියෙනවා. අපේ හාමුදුරුවෝ අවසානයේ කරුණා කළා මේ පළවෙනි අංකයට කතා කරන්න. එහෙමයි සමහර. වාසේ පිටහා තියෙන අධිකරණ ගැන කතා කරන්න. වෙලාව විනාඩි 5යි ඈ. අවසරයි සමාන. කෙටි කරන්න. ඉතින් එතනදී ඉහළ අධිකරණ වලින් ප්‍රතික්ෂේප වෙච්ච අවස්ථා තියෙනවා. එම නිසා මෙතන ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් විධිවිධාන ඇති කරනවා ශාසනය ආරක්ෂා කිරීමට ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිහිටනවා. නමුත් සැබවින්ම නියම ආරක්ෂණය හෝ නොකිරීම සිද්ධ වන්නේ අධිකරණයෙන්. ඒක වළක්වන්නට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විනාශ කළ යුතුයි. මම ගෞරවයෙන් ඉල්ලා සිටින අපේ ස්වාමීන් වහන්සේලාට මේ කරන්නේ ගිහි අධිකරණයකට ධර්ම විනය පිළිබඳ අවසාන තීන්දුව ලබා දීමට දෙයක් මම අවසන් කරනවා මගේ කතාව. එහෙමයි. ස්වාමීන් වහන්සේ සංඝාධිකරණය කියන එක ගැන එහෙමයි ස්වාමීන් වහන්සේ. සංඝාධිකරණය කියන එකට මම එකඟයි ස්වාමීන් වහන්සේ පෞද්ගලිකව. ඒක මගේ පෞද්ගලික අදහස. පෞද්ගලික අදහස් ස්වාමීන් වහන්සේ. මටත් ඕනේ ශාසනයේ දියුණුව දකින්න. සංඝාධිකරණයට මම එකඟයි. නමුත් මකුලෑවේ අපේ මම රාමඤ්ඤනිකායේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මකුලෑවේ ලොකු ස්වාමීන් වහන්සේ සමග මම මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් යනකොට ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියපු දෙයක් තමයි සංඝාධිකරණය සම්මත කළ යුතුයයි ප්‍රකාශ කරපු වෙලාවේ අපේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කියපු දෙයක් ආයුෂ්මතුන් සංඝාධිකරණයක නියමාකාරයෙන් තීන්දුව తీරන ගැනීමට අපි සුදුසුද කියන ප්‍රශ්නය උන්වහන්සේ මගෙන් ඇහුවා. මම කිව්වා සංඝාධිකරණය හොඳයි නේද ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ උන්වහන්සේ අහපු ප්‍රශ්නයක් අපේ මහානායක ස්වාමීන් වහන්සේ අපිට තියනවාද නියමාකාරයෙන් නඩු තීන්දුවක් දෙන්නට තරම් බුදුරජාණන් වහන්සේ යෝජනා කරපු සුදුසුකම් තියෙන භික්ෂුන් වහන්සේලා අපි ළඟ ඉන්නවද කියලා ප්‍රශ්නේ මගෙන් ඇහුවා. ඒ නිසා මම මේ ප්‍රශ්නෙත් සහිතව තමයි ඒක ගැන කල්පනා කරන්න අවශ්‍ය. මම අවසන් කරන්න උදාහරණ කතාවකින්. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ කියන ස්වාමීන් වහන්සේ තිස්ස කියන ස්වාමීන් වහන්සේ ධර්ම විකෘති කරනවා. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙන් තීන්දුව කරනවා මොහු වැරදි කියලා. සැබවින්ම මේ වැරදි. ඔහු මහාධිකරණයක නඩුවක් පවරනවා. මහාධිකරණයේ නඩුවේදී ඔහු කිව්වොත් මම කරපු ප්‍රකාශනය ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ ප්‍රකාශනයමයි කියලා මහාධිකරණ විනිසුරුවරයාට වෙනවා ඒක විභාග කරන්න. ඒ වෙලාවේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට බෑ ඔහු වැරදි කියන්නේ. මොකද හේතුව ඔහු තර්ක කරන්නේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට විරුද්ධවයි. ඒක සාමාන්‍ය නීතියක්, සාමාන්‍ය සම්ප්‍රදාය, සාමාන්‍ය ස්වාධීන නීතිය. ඒ වෙලාවේදී ඒක වරදින්නට පුළුවන්. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ අදහස පරදින්නට පුළුවන් මහාධිකරණයේදී. ථේරවාදයේ පරදින්නේ ස්වාමීන් වහන්සේ.
ඊට පස්සේ ඔහු සිරදඬුවම් ලැබුවා කියලා හිතන්නකෝ. ඔහුට අයිතියක් තියෙනවා අපීල් කරන්න පුළුවන් ඉහළ උපරිම අධිකරණයකට. අභියාචන අධිකරණයට, ශ්‍රේෂ්ඨ අධිකරණයට. ශ්‍රේෂ්ඨ අධිකරණයේදී බැරි වෙලා හරි ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුවක් දෙන්නේ ස්වාමීන් වහන්සේ කරුණු කාරණා ගාණක් හිතලා මූලික අයිතිවාසිකම් පවා හිතනවා. ඇයි අද අපිට ධර්ම විරෝධී භික්ෂුන් වහන්සේලාට නඩු දාන්න බැරි මූලික අයිතිවාසිකම් භාෂණේ නිදහස? භාෂණේ නිදහස නිසා නඩු දාන්න බෑ කියන එක අපි හැමෝම දන්නවා. එදාට ඕක ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? තිස්ස භික්ෂුව සැබවින්ම ථේරවාද සම්ප්‍රදාය අමුවේ උල්ලංඝනය කරලා ත්‍රිපිටක සංරක්ෂණ සභාවෙන් වැරදි කියලා තීන්දුව වෙලා අධිකරණයේ වැරදිකරුවෙක් වෙලා බැරි වෙලා හරි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වොත් මොහුගේ මූලික අයිතිවාසිකම් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙන් කඩ කර ඇත කියලා අපේ ලංකාවට යන පණිවිඩය කුමක්ද ස්වාමීන් වහන්සේ? ධර්මය විකෘති කරන කෙනා ලංකාවේ උපරිම අධිකරණයෙන් නිර්දෝෂී කොට අභිෂේක කරලා සමාජයට එනවා. ඇති වෙන තත්ත්වය අතිශයින්ම භයානකයි. මේක තමයි මේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙන් මම ඒකයි කිව්වේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලේ කොටස් තුනයි මම පෙරවදෙනින් ගන්නෙ. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලේ පිහිටවනවා. ඒ පිහිටවීම සැබෑ ආරක්ෂණයක් නොවේයි. සැබෑ ආරක්ෂණය හෝ නොකිරීම තීරණය වන්නේ ගිහි විනිසුරු මණ්ඩලයක. ඒ නිසා මේක බුද්ධ ශාසනය පෝෂණය කිරීමක් නෙවෙයි. බුද්ධ ශාසනය ගරා වැටීමට හේතුව. මම අවසන් කරනවා. දවස් කීපයකට කලින් සුමාන 3කට කලින් මම හිටපු අග්‍ර විනිශ්චයකාර සරත්නන්ද සිල්වා මහත්මයා හම්බුණා මේ ගැන කතා කරන්නට. ඒ වෙලාවේ එතුමා මේ පනත අතට අරගෙන ප්‍රියම්බලම් එක විතරක් කියුවා. කිව්වා ස්වාමීන් වහන්සේ මට පනත කියවන්නට ඕනේ නෑ. මේ ප්‍රියම්බලම් එකම වැරදි. මම මොකද්ද අග්‍ර විනිශ්චයකාරතුමා වැරද්ද? මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. මම අග්‍ර විනිශ්චයකාරතුමා මේ භාෂණයේ නිදහස. භාෂණයේ නිදහස කියන ඒවා සාමාන්‍ය දෙයක් ස්වාමීන් වහන්සේ. ඒවා අපිට සීමා කරන්නට පුළුවන් නීතියෙන්. නමුත් මේක උල්ලංඝනය කරන්නේ 9 වෙනි වගන්තිය. මම මොකක් 9 වෙනි වගන්තිය? මේක බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට කියන එක. නෑ ස්වාමීන් වහන්සේ. බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා යනු තථාගතයන් වහන්සේගේ ධර්ම විනය මනාකොට පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීමක්. මේ පනත සම්මත වෙනකොට වෙන්නේ මෙහි අවසාන අයිතිය තීන්දුව දීම උපරිම අධිකරණයකට ගිහි අධිකරණයකට පැවරීමක්. ඒ නිසා මේක බුද්ධ ශාසනයට කරන විශාලම හානියක්. ඒ නිසා එතුමාගේ අදහස උනේ හිටපු අග්‍ර විනිශ්චයකාරතුමාට මට පෞද්ගලිකව කිව්වා මේක 9 වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමක්. මේක ගැඹුරින් කල්පනා කරනකොට මට පෞද්ගලිකව පෙනෙන්නේ මේක 9 වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමක්. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙන්න මේ පනත සම්බන්ධයෙන් තව කල්පනා කරන්නට. මොකද හේතුව නීතිඥවරු ඉන්නවා කතා කරයි හිර දඬුවම් ලැබෙන්න යනකොට ඒකට විරුද්ධව නිර්දෝෂී භාවය ඉදිරිපත් කරන්න බැරි නම් ඒ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. හිර දඬුවම් ලැබුව කෙනෙක්ට උපරිම අධිකරණයට අපීල් කරන්න බැරි නම් අභියාචනා කරන්න බැරි නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක නෙවෙයි. අපි එහෙම රාජ්‍යයක් නෙවෙයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. ඒක වෙනස් කරන්නට කිසිදු අයිතියක් නැහැ. එම හිතනවා නම් ඒක විහිළුවක්. ඒ නිසා මේ පනත සම්මත කිරීම තුළ අප කරන්නේ බුද්ධ ශාසනයට බුද්ධ ධර්මයට වෙන්න තියෙන අතිශයින්ම ප්‍රබල හානියක්. ඒකේ තියෙනවා අවසාන වශයෙන් මේක තර්ක කර නොහැකි කියලා වගන්තියක්. ඒ වෙලාවේදී සරත්නන්ද සිල්වාතුමා කිව්වේ ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ අවසාන අභියාචනා බලය කවදාවත් අතහැරලා නැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබිච්ච බලයක්. විජේදාස රාජපක්ෂ නීතිඥතුමා net FM බැලුම්ගලදී කිව්වේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට එහෙම අවසාන බලයක් තියෙනවා නම් ඒක ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණය විය යුතුයි. ඒ නිසා කවදාවත් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ අදහස අවසාන අදහස වෙන්නේ නැහැ ලංකාවේ නීති රාමුව ඇතුළත. ඒ නිසා මම අවසරයි මට අවස්ථාව ලබා දුන්න බොහොම පිං ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔය කියන්නේ 9 වෙනි විවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේකට තීන්දුව తీරන දීම නිසයි ඔබ වහන්සේ සම්පූර්ණයෙන් මේක ප්‍රතික්ෂේප කරන්න කියන එක. ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සුදුස්සොද අපේ ධර්ම විනයට තීරණ දෙන්නේ? ඒක තමයි මම කියන්නේ. ඒක නුසුදුසුයි. ඔබ වහන්සේ කියන විදිහට ඒක නුසුදුසුයි. ඒ නිසයි මේක එපා කියන්නේ කියලා. පැහැදිලිවම අබෞද්ධ විනිසුරුවරු පවා ඉන්න පුළුවන්. සුදුසු මම ඒක නිසා තමයි කියන්නේ. දැන් අපි හිතුවොත් සංඝාධිකරණයකින් එහෙමයි. නායකහරු ඇහුවා වගේ ඒ දඬුවම දෙන්නේ අපි ශාසනික වශයෙන්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නෙම නැහැ කියමුකෝ. දැන් මේක තනිකරම අපිට විසිකරන්න බෑනේ. මේක අපි ගන්න ඕනේ. මේක සකස් කරගන්නයි දැන් මේ කතා කරන්නේ. සකස් කරගන්න කතා කරනකොට ඔතනින්ම මේක විසිකලා දානවා කියන එකට අපි කවුරුවත් එකඟ නැහැ වැඩි විදිහෙන්. අපිට මේක ඕනේ. ඔබ වහන්සේගේ අදහස් වලින් අපිට කියන්න
ඔබ වහන්සේ යම් විදිහකින් ඔය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව තීරණ වලට යන්නේ නැතුව මේ වැඩේ කරගන්න පුළුවන් නම් එකඟද නැද්ද කියන එක. ඔව්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට යන ඉඩ වැහෙනවද කියලා බලන්න ඕනේ සර්.